සමාජයේ විසින් නිර්මිත ඉරි කොටු සීමාවන් පැනලා තමන්ගේම හෘදය ස්පන්දනයකට පුළුවන්ද වෘතයකට කොටුවකට සීමා නොවී කතා කරන්න. මිනිත්තු 60 හෘද සාක්ෂියට. ඔබ කවුද? මම භූපති නලින් වික්‍රමගේ. භූපති නලින් වික්‍රමගේ මේ සමාජය හඳුනගන්නේ කොයි විදිහටද? ඒකනම් මම ඇත්තටම දන්නේ නැහැ. මොකද ඉතින් මේ මම ක්ෂේත්‍ර කීපයක එකවර නියැලෙනවා. නමුත් ළඟ ක්ෂේත්‍ර ඒවා සිනමාව, දෘශ්‍ය කලාව, විචාරය, ඒ වගේ තිර රචන, ඒ වගේ දේවල්. සමාජයේ ඉතින් මාව කොහොම හඳුනගන්නවද කියලා මම දන්නේ නැහැ. සෑහෙන තරහ පිරිසකුත් ඉන්නවා කියලා නම් දන්නවා. තරහකාරයන් වැඩි වීම ජීවිතේට වාසියක්ද? නෑ නේ දවාසියක් නේ තරහකාරුණ වැඩි වෙන එක අවාසියක්. නමුත් ඉතින් මේ වාසිය අවාසි බලාගෙන නෙමෙයි. ඉතින් මම ගොඩක් වෙලාට පෞද්ගලිකව තරහ වෙන අවස්ථා ඉතාම අඩුයි. මම මූලිකව සටන් කරන්නේ මූලිකව ගත්තොත් මගේ අදහස් වෙනුවෙන් අයිඩියාස් කියන එක. ඒක මම හිතනවා ශිෂ්ටාචාරයේ මිනිස්සු කියලා જાතියක් හැදුනේ අයිඩියාස් හින්දා කියලා. ඉතින් ඒ අදහස් වල තියෙන තීව්‍ර භාවය හින්දා තමයි ගොඩක් වෙලාවට ගැටුමක් ඇති වුණොත් ඇති වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඔබේ අදහස් සාමාන්‍ය සමාජයේ වටහා ගන්න අමාරුයි. මම හිතන්නේ සමහර විට නේ බහූත මහා සමාජය කිව්වොත් ඔව් මම හිතන්නේ මට තියෙන අවබෝධය හැටියට සාමාන්‍ය සමාජයට තියෙන ගැළපීම හෝ ඒකත් එක්ක තියෙන සමපාත වීම ගොඩක් අඩුයි. ඒක හින්දා වෙන්න පුළුවන්. ඔබ මේ සමාජයත් එක්ක ෆේස් කරන තාලය අවුලක්ද සමාජය අවුලක්ද? මට අනුව නම් ඉතින් සමාජය අවුලක්. ඒ කියන්නේ මේ සමාජය එතනට එන්න තරම් අධ්‍යාපනයක් ලැබලා නැද්ද සමාජයේ? නෑ ඒක අධ්‍යාපනයට මුණනය කරන්න බැහැ. මොකද මම හිතන්නේ සමාජය කියන එක ඉතාම සංකීර්ණයි. මොකද අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් අධ්‍යාපනය කියපු ගමන් අපිට එන්නේ සාම්ප්‍රදායික පාසල් හෝ ආයතනිකගත අධ්‍යාපනයනේ. ඉතින් ඒකෙන් අධ්‍යාපනය කියන එක මම ඉන්න බෑ. නෑ මම අදහස් කරේ අර සමාජමය අධ්‍යාපනය මිනිස්සු ලබන. ඒකේ තියෙන මම හිතන්නේ බරපතල ගැටලු තියෙනවා. සමහර දේවල් වල මම දකින පොසිටිව් ධනාත්මක දේවලුත් තියෙනවා අපේ සමාජයේ. දැන් උදාහරණයක් විදිහට මම දැන් මේ සමාජයේ අවුරුදු සාමාන්‍යයෙන් ඔයාට කිව්වා වගේ විචාර ක්ෂේත්‍රය ගත්තොත් අවුරුදු 18ක් මගේ කැරියර් එක මේ වෙනකොට නිල වශයෙන් නිල කැරියර් එක. එතකොට නමුත් දැන් මේ 18ට මට කවුරුත් ගහන්න බනින්න ඇවිල්ලා හරි. මාව මරන්න හරි. එහෙමනම් තාම ඇවිල්ලා නැහැ. ඉතින් මම හිතනවා ඒක ලොකු නිදහසක් සමාජයේ තියෙන. කියන්නේ මේ වගේ බොහොම ආందోලනාත්මක අදහස් කියද්දිත් ලංකාවේ ගහලා මරපු අයත් ඉන්න උදවිය බර ගානක් ඉතිහාසයක් තියෙන රටක්. කොහොම හරි අපි වගේ අය ඉන්නවා තාමත් යම් පිරිසක් ඊටාම ආందోලනාත්මක අදහස් කියමින් ඒ සමාජයත් එක්ක ගැටෙන. ඉතින් මම හිතනවා ලංකාව කියන්නේ හොඳ සැලකිය යුතු මම ලෝකෙ ගැන අවබෝධයක් තියෙනවා. අපිට වඩා දියුණු රටවලුත් තියෙනවා. නමුත් සංකීර්ණයි. ඒක හැමම අර නැනෝමීටරේ දාලාම ඉන්න වගේ මනින්න ඔබේ අදහස් නිදහස්ද ආందోලනාත්මකද? නිදහස් දෙකුවා මේක හරි සංකීර්ණයි. ආందోලනාත්මකයි කියලා මට තේරෙනවා. මොකද ඇයි ආందోලනාත්මක? මං හිතන්නේ දැන් මෙහෙමයි සමාජයෙන් සම්මත විදිහට ගොඩනංවපු අදහස් පද්ධතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ආගම ගැන. එහෙම නැත්නම් අපි හිතමු සදාචාර පද්ධතිය ගැන. ඒව ගැන නිශ්චිත අදහස් තියෙන සමාජයේ. ඒතර ඒව ඇත්තටම අපි හොඳට හොයලා බැලුවොත් ඒ සංදර්භ තුල පවා ඒව හරි කොන්ට්‍රඩික්ටරි. හරිම මේ ගැටුම්කාරී. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට යම් සදාචාරයක් දේශනා කරන මිනිසෙක් කියලා. අපි හොඳට හොයලා බැලුවොත් එයාගේ ජීවිතය ඇතුළත් ඒක සමහර විට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. එයා ප්‍රැක්ටිස් කරන්නේ. ප්‍රැක්ටිස් කරන්න නැති වෙන්න පුළුවන්. ඒතර අපි ඒක එක්ස්පෝස් කරාම හරි ඒක ක්‍රිටිසයිස් කරාම ඒක විවේචනය කරාම එකපාරට මේක තේරුම් යන්නේ නැහැ. එකපාරට සමාජයට තේරුම් යන්නේ නැහැ. දැන් මගේ යාළුවෝ හැම වෙලේම මුණ දෙන දෙයක් තමයි උඹ හැම එකටම බයිනවනේ බං කියනවා. මාත් කල්පනා කරලා බලපුවම ඔව් තමයි. ඔය සමාජයට බලපෑම් කරන නිදහස් චින්තකයා කොහෙද ඉපදෙන්නේ? උපන් ගම නම් මගේ අවිස්සාවියල්ල. නමුත් මම අවිස්සාවියල්ල නම් ඉඳලා නැහැ කවදාවත්. මගේ අම්මා යටියන්තොට තාත්තා හුංගල්ලේ. මම පොඩි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ කොළඹ. අහුංගල්ලේ තාත්තා. ඒ කටසර මිනිස්සු. ඔව්නේ මගේත් මම මොකක් හරි අවුලක් තියෙනවා නම් මම හිතන්නේ තාත්තත් වගේ කියන්න ඕනේ ඔය. සමුද්‍රාසන්න මිනිස්සුන්ගේ තියෙන පෞරුෂය. ඔව්නේ පෞරුෂය කියලා ගන්නේ. නමුත් ලංකාවේදී බොහෝ වෙලාවට ලංකාවේ ටිකක් කඳුකරය මූලික උඩරට මූලික අධිපති දෘෂ්ටිවාදයක් නේ තියෙන්නේ. ඒතර මේක නිකන් කුල වශයෙන් ගත්තත් අර මේ ගත්තත් අවුලක් විදියට තමයි දැන් මගේ හොඳම මිත්‍රයෙක් ඉන්නවා මේ එයාගේ නම කිව්වට එයා තරහ වෙන්නේ නැහැ මේ සතජිත් මායිටිපේ කියලා. සිනමා අධ්‍යක්ෂවරයෙක්.
මට වඩා වැඩිමල් මම ගරු කරන මම ආදරය කරන සිනමාකරුවෙක්. මම දවසක් අපේ මේ පොඩි පාටි එකක් තිබ්බා මහින්ද පාල මහත්මයාලා ගෙදර. මෙයා කාලෙකින් මම වඳුරනවා. නමුත් එක දවසක් මම කතා කරද්දි එකපාරට මගෙන් හෙව්වා මේ උඹේ ගම දකුණේද කියලා. අර ඔයා ඇහුවා වගේ. එතකොටත් මං මාතින් පොඩි විහිළුවක් කරලා මේ වුණා මේ මම හිතන්නේ ඒක සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව ගන්න අර මුහුදත් එක්ක ළඟ හින්දා ඒකත් එක්ක වොයිස් එකක් අප් වෙනවා කියලා. නමුත් මම හිතන්නේ මටත් තියෙනවා අවිඤ්ඤාණිකව ඇති සමහර විට මටත් ආධිපත්‍ය පිළිබඳව අරගලය පිළිබඳව එකේදී මේ හයි වොයිස් ටෝන් එක කියන එක ඇති. ඒකට වාමාංශිකත් එකතු වුණාම මං හිතන්නේ වෙන්න ඕනේ හරිය වෙලා තියෙන්නේ මට. ඔබේ ගෙදර පරිසරය කොයි වගේද? මගේ අම්මා ගුරුවරියක්. මගේ තාත්තා නැති වුණේ ටිකක් මම අඩු වයසේදී අවුරුදු මම හිතන්නේ මට 13 14 දී වගේ. පවුලේ ඉන්න අයියයි නංගි ඒගොල්ලෝ කවුරුත් වැඩිය මේ මං වගේ බරපතල විදිහට කලාවට සම්බන්ධ නැහැ. ඉතින් ඒගොල්ලෝ බොහොම සාමාන්‍ය මේ රස්සාවල් කරගෙන මේ පරිභෝජන ජීවිතයේ යම් සුඛ විහරණයක් එක්ක යම් කිසි විදිහක ඒකේ සමාප්තියක් බලාපොරොත්තු වෙන උදවිය. ඔය පාසල? මම ඉස්කෝල 3කට ගියා. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය, මර්දානේ අශෝක විද්‍යාලය සහ මර්දානේ ආනන්ද විද්‍යාලය. අහුන්ගල්ලේ හැදුනම නැද්ද? අහුන්ගල්ලේ නම් හැදුනේම නැහැ. මොකද මේ ඉඩනුත් වේලාසනින් විකුණලා මේ වුණා. චූටි කාලේ මට මතකයක් තියෙනවා මගේ සීයව මිත්‍රයෝ ඉන්නවා පවුල් කීපයක් තියෙනවා අපි ආශ්‍රය කරන අදටත්. මට අත්දැකීම් අඩුයි. මගේ අයියට නම් ටිකක් අත්දැකීම් තියෙනවා. ඔබේ සමකාලීන පාසල් මිත්‍ර පරම්පරාව ඔබ වගේමද? මගෙත් එක්ක හැදිච්ච අය නම් ඔව්. දැන් ගත්තොත් මගෙත් එක්ක සමීපම හිටපු මාව දේශපාලනයට යොමු වෙලා කලාවේ මගේ අදහස් වෙනස් වෙනකොට මට මුලින්ම බලපාපු මං ළඟින්ම ආශ්‍රය නොකරත් මගේ ෆිසිකලි මගේ ළඟින් හිටපු මිත්‍රයෙක් ඉන්නවා වංගීස සෝමනසේකර. ඉතින් එයා දැන් බටහිර දර්ශනය පිළිබඳව ආරෙමේ මහන්සි වෙනවා. ඊට පස්සේ යම් තරමකට ආශ්‍රය කරා ඉස්කෝලේදී ඉන්ද්‍රචාප ලියනගේ රොක්සි කියන කෙනා. කසුන් මට ඉස්කෝලේදී නම් මතක නැහැ. නමුත් කසුනුත් ඉඳලා තියෙනවා අපිත් එක්ක. ඊට පස්සේ ගොඩක් අය ඉන්නවා. විවිධ අය ඉන්නවා. අපේ වයසේ අය මේ මම ඉතින් මමත් ඒ කාලේ ඉඳන් ටිකක් ඒ විකල්ප වැඩවලට උනන්දු හින්දා ඒ ගොඩටම වැටිලා ඉතින් එහෙම යාළුවෝ තමයි ඉන්නේ. ඒතර ඔබේ පාසල් ජීවිතයේදී අද ඉන්න භූපති හදන්න මොන වගේ බලපෑමක් තිබුණේ? අද ඉන්න භූපතිට නම් අවංකවම මගේ අදහස මගේ පාසලේ කිසි සම්බන්ධයක් නැහැ. මිනිස්සු ඉතින් සමහරලාට අරගෙන කියනවානේ තරහ වුණත් මට කරන්න දෙයක් නැහැ. මේ මමයි කියලා අනන්‍යතාවය මගේ හැදෙනකොට මම හිතන්නේ මට පාසලට වඩා බලපෑවේ මේ මගේ ගුරුවරයා ලාල් හැගොඩ මේ ඡායාරූප ශිල්පය මම ඉගෙන ගන්න ගියා. කවියා. එතකොට මේ ඇත්තටම මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණේ. මගේ පෞද්ගලික මිත්‍රයෝ කීප දෙනෙක් හිටියා. සුමේද නන්දදාස කියලා මගේ මිත්‍රයෙක් හිටියා. දැන් නම් එයා ඇමරිකාවේ ඉන්නේ. ලංකාවට වෙන්නෙම නැහැ. එයාව මට බලපෑවා ගොඩක් මේ චිත්‍රපටි සංගීතය නම් වැඩි ගිහිල්ලා නැහැ. නමුත් එයාත් හින්දා මට පොඩි ගිටාර් පිස්සුවක් ගැහුවා. ඊට පස්සේ චිත්‍ර කලාව ඒ හැම දෙයක්ම මම ගොඩක් පොඩි කාලේ අවුරුදු මට 12ක් 13ක් කාලේ ටිකක් විකල්ප දෙයක්. වැන්ගෝ කියන්නේ කවුද? පෝල් සෙසෑන් කියන්නේ කවුද? ඇයි විශේෂ අපිට හැමදාම උගන්න කට්ටියක් ඉන්නවනේ ඉස්කෝලේ යන කාලේදී මයිකල් ඇන්ජලෝ හරි කවුරු හරි ඊට වඩා පොඩ්ඩක් ඕල්ටර්නේටිව් අපිට මයිකල් ඇන්ජලෝ කැරවැජියෝ හරි වගේ වෙනස් චිත්‍ර ශිල්පියෙක් පිළිබඳව කොහොමද ඒක කියවන්නේ මේක ඉස්කෝලේ විභාගයට කරන්න ඕන දෙයක් නෙමෙයි මේක අපේ චිත්‍ර කලාව ඇතුලේ අපේ ජීවිතේ තියෙනවා ඒ කියන්නේ ඔබ කියන තාලට අර සාමාන්‍යයෙන් කියන්නේ අද මම හැදුවේ මගේ පාසල කියලා ඒක බොරුවක්ද? එහෙම වෙච්ච මිනිස්සු ඇති මම නෑ කියන්නේ. මට වටපිට බැලුවම නම් හිතෙන්නේ ඉස්කෝල වලින් තමයි කට්ටිය හදලා තියන්නේ කියලා. නමුත් මෙහෙමයි මට මෙහෙම දෙයක් වුණා පොඩි ඔව්. සමාජයට බයෙන් දීපු උත්තරයක්ද? මමද? ඔව් ඒ උත්තරේ. කමන්නේ කැමති දෙයකට ගන්න කියලා කියන්නේ ඉතින්. එහෙමයි කියලා. අනිත් අය ගොඩක් කට්ටිය එහෙමයි කියලා බය. ඔව් බයට වඩා නෝන්ඩියට කිචේ කරන්න ගියපු උත්තරේ මම හිතන්නේ. ඒ කියන්නේ ඒක හරි උත්ප්‍රාසාත්මකයි. උත්ප්‍රාසාත්මකව. ඒ කියන්නේ මම කියන්නේ දැන් මොකද දැන් අපේ මම ගියපු ඉස්කෝල වල ගත්තොත් මගේ පෞද්ගලික මිත්‍රයෝ ගත්තොත් මට වැඩිපුර ඉන්නේ අශෝක විද්‍යාලයේ. අදටත් ආශ්‍රය කරන. අශෝක කියන්නේ පොඩි එච්චරම හොඳ මම දන්නේ නැහැ කොහමරි පොඩි කලාවමක් තියෙන ඉස්කෝලයක් නේ කියන්නේ මුස්ලිම් සමාජයේ ඉන්නවා දෙමළ සමාජයේ ඉන්නවා විවිධ සමාජ තරාතිරම් වල ළමයි ඉන්නවා ඒ බහුසංස්කෘතිකයි බහුපන්ති තිබ්බා ඒක මට මම කොන්ෂස් නැහැ ඒ කාලේ ගැන මම දැනුවත් නැහැ නමුත් ඒ කාලෙත් මම හිතනවා ඒක හරි වැදගත් කියලා මම ආසයි අශෝක විද්‍යාලයේ ගියපු ජීවිතේට නමුත් ආනන්දෙදී ආනන්ද විද්‍යාලයේ තියෙන බලය සංකේතීය බලය ඒකට තියෙන වටිනාකම් එක්ක සමහර මගේ ජීවිතේ අද දවසේ මම ගෙවන වෘත්තීමය දේවල් වලට අදාළ අත්දැකීම් විශාල ප්‍රමාණයක් මට ආනන්දෙන් හම්බුණා. උදාහරණයක් විදිහට විශාල සංගම් ප්‍රමාණයක් තිබ්බා. ඒවයි වැඩ කරන්න යම් නිදහසක් දීලා තිබ්බා ඉස්කෝලෙන්. ඒ කියන්නේ සම්මත අධ්‍යාපනයේට මම හිටියා මම හිතන සංගම් 20 ගානක විතර හිටියා. අපේ තිබ්බා ආනන්දේ තිබ්බා මේ UFO සංගමයකුත්. ඒ කියන්නේ unidentified flying objects කියලා කියන්නේ මේ මොනවාද? හඳුනා නොගත් පියාසර වස්තු. හිතන්නකෝ එහෙම සංගමයක්. එහෙම එකකුත් තිබ්බා ආනන්දේ. ඒකෙත් මං හිටියා. එතකොට කලා සංගම්
අමාධ්‍ය ප්‍රසංගම් ක්‍රීඩා මම සටන් කලාව කරා ඒ කාලේ මාෂල් ආර්ට්ස් කරා ඒවා අනමනන් තිබෙතින් මං කියන්නේ ඒවා මගේ ජීවිතයට අදාළ නැහැ කියලා. නමුත් මගේ ජීවිතේ මට දැනුවත්ව විශාල ඛණ්ඩනයක් සිද්ධ වෙනකොට ලාල් හැගොඩ සහ මේ එක්ස් කණ්ඩායම කියලා තිබා. මම හිතන්නේ බොහෝ දෙනෙක් අහලා ඇති මේ ඒ දෙක තමයි මගේ ජීවිතයට බරපතල විදිහට බලපෑවේ. මිනිත්තු 60 හෘද සාක්ෂියට අද ඉන්න භූපතිව හදන්නේ එක්ස් කණ්ඩායම. නෑ එක්ස් කණ්ඩායමම කියලා කියන්න බෑ. ඒකෙන් ලොකු ආලෝකයක් ගන්න. අනිවාර්යෙන් විශාල චේන්ජ් එකක් වුණා මගේ ජීවිතේ. මම හිතන්නේ එක්ස් කණ්ඩායමේ විශේෂයෙන් දීප්ති කුමාර ගුණරත්න මම නිලනෝන මගේ ගුරුවරයෙක් මම යාගේ පන්ති වලත් ඉඳලා තියෙනවා. දීප්තිගේ අදහස් ඒ වගේම කණ්ඩායමක් විදිහට එක්ස් කණ්ඩායම ඊට අමතරව වෙන දේවල් බලපෑවේ නැත්තේ නේද? උදාහරණයක් විදිහට අපි ගත්තොත් සමාජ විද්‍යාඥයන්ගේ සංගමය. මම ඒකේ උදවියව ආශ්‍රය කරන්න පටන් ගත්තේ ටිකක් මෑතක කියන්නේ අන්තිම අවුරුදු 10 වගේ. නමුත් ඒ කාලේ ඉඳන් මම ප්‍රවාද සංග්‍රහව කිව්වා. ඊට පස්සේ ගත්තොත් මට ජීවිතේට හම්බෙලා නැහැ භෞතිකව. නමුත් හිරු කණ්ඩායම මම ඒගොල්ලන්ගේ රැස්වීම වලට ගිහිල්ලා තියෙනවා පොඩි කාලේ. හිරු කණ්ඩායම විභාවියකේ අවසාන අදියරේදී තමයි අපි සෙට් උනේ විභාවියකට. එතකොට කාලයක් මම ওই ජයතිලක කම්මැල්ල වීර, ආර්යවංශ රණවීර, ඊට පස්සේ විපුලි නිරෝෂිනී, ඒ වගේ සහෝදර සහෝදරියෝ එක්ක මම බොහොම වඩු වයසේදී මම විභාවියකට සම්බන්ධ වෙලා සාහිත්‍ය පිළිබඳව බොහොම නිදහස් විකල්ප අදහස් ලබාගත්තා. මම විභාවිකේ සම්බන්ධ වුණේ සාහිත්‍ය පැත්තෙන්. කියන්නේ භූපති නලින් කියන්නේ ජීවිතේ හොඳ රස්තියාදුවක් ගහව මිනිහෙක්. අම්මට සිරිපා ෆුල් ටයිම් රස්තියාදු තාමත්. ඔබේ රස්තියාදුව කොයි වගේද? ඒ කියන්නේ රස්තියාදුව කියන එක ගත්තොත් මම හිතන්නේ ලංකාවේ මේක පිටරටවල් වලට අදාළ ඇති මට මම එච්චරම දන්නේ නැහැ. නමුත් ලංකාවේ මම හිතනවා සංස්කෘතික ජීවිතය කියන එක එන්නේ රස්තියාදුවෙන් කියලා. රස්තියාදුව කියන එක යම්කිසි විදියකට සංවිධානය කරගත්තා. උදාහරණයක් විදිහට මට එක වෙලාවක සමන් වික්‍රමාරච්චි විචාරකයා මට අපහාසාත්මකව හෝ උපහාසාත්මකව ලියලා තිබ්බා එක විචාරයක මේ උදේට බත් එකක් බැඳගෙන මේ රස්තියාදු ගහන පොරක් කියලා මම. මං හිතන්නේ මට ඒක ක්‍රෙඩිට් එකක් කියලා. මම ඒක ගත්තේ මට ඒක බොහොම ආඩම්බරයක් කියලා. මොකද මම උදාහරණයක් විදිහට ඔය ආසියානු සිනමා කේන්ද්‍රය වගේ එහෙම නැත්නම් OCIC එක මේ වගේ තැන්වලින් චිත්‍රපටි පෙන්වුවා. මම හිතන්නේ මේ වැසරාණේ නිෂ්පාදකවරයාත් ඇතුළුව මේ ඉන්න කට්ටිය අපි හැමෝම දන්නවා මේ ඒ සංස්කෘතිය හැදිච්ච අය. එතකොට එල්ෆින්ස්ටන් එකේ BMICH එකේ ෆිල්ම් හෝල් එකේ ඊට පස්සේ චිත්‍රපට සංස්ථාවේ පහුකාලීනව මේවායේ මම දන්නේ නැහැ. උදාහරණයක් විදිහට එල්ෆින්ස්ටන් එකේ ෆෙස්ටිවල් එකේ ෆිල්ම් බලන්න ගියාම මම උදේ 10 ඉඳන් 2:30ත් බලලා 6:30ත් බලනවා සතියක් එක දිගට. දැන් එතනදී තමයි මට මුලින්ම හිරු පත්‍රය හම්බුනේ. මට මුලින්ම මාතර සංග්‍රහයක් හම්බුනේ එල්ෆින්ස්ටන් එකේදී. හරිද? එතකොට අද දක්වා මගේ ජීවිතේ මේ බටහිර දර්ශනයට මාව විවෘත වෙනකොට ඊටාම සංකීර්ණ සිනමාකරුවන්ට විවෘත වෙනකොට සියල්ල මම උකහාගත්තේ පාරේ මිනිස්සුන්ගෙන්. පාරේ කියලා කියන්නේ සමාජමය මාවත. සමාජයෙන්. එතකොට ඒ වයේදීත් ඒ කාලෙත් හිටියා සල්ලි දිහා බලන්නේ නැතුව තමන්ගේ වෘත්තීය කියලා අර ප්‍රොෆෙෂනල් කියලා දැන් කියන බ්‍රෑන්ඩඩ් කියලා කියන ඒ මාතෘකාවල නැතුව අරමුණු විරහිත. කියන්නේ භූපති කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. අම්මේ නෑ. අම්මේ නෑ. ඊටම සතුටින් කියන්නේ භාතිය සන්තෝෂ් නෙවෙයි මම බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ. බාසාෂු බ්‍රෑන්ඩ් එකක් වීම අවුල්. ඕනේ භාතිය සන්තෝෂ් බ්‍රෑන්ඩ් එකක් නේ. ඔව් අර BNS භූපති කියලා. බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. බ්‍රෑන්ඩ් එකක් කරන්න යනවා කට්ටිය මම පුළුවන් තරම් යනවා ඔය ඉන්න try කරනවා. භූපති ඇත්තටම ඔබ විචාරකෙක්. විචාර කලාව කියලා කියන එක අද ලංකාවේ පාවිච්චි වෙන මට්ටම ගැන මොකක්ද හිතන්නේ? සංකීර්ණයි තරමක්. අද කියලා කියනකොට මම ටිකක් කමන්නේ නැහැ පිළිවෙලකට සලකුණු කරාට. අපි හිතමු මම ගන්න මේ ඔන්ලයින් ඒජ් එක. සයිබර් ස්පේස් ඒජ් එක. ඒ කියන්නේ මේ අන්තර්ජාල යුගය කියන එක ගත්තොත් මම එක කැමති දෙයක් තියෙනවා. ගොඩක් මිනිසුන්ට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් උදාහරණයකට මමත් ඉගෙන ගත්ත දෙයක් කියන්න. මම සමහර මිනිස්සුන්ගේ නම්වත් දන්නේ නැහැ. මට මතකත් නැහැ. දැන් උදාහරණයකට Facebook එකේ group එකක් තියෙනවා මට මතක හැටියට මලයාලම් සිනමාව සහ සොඳුරු කේරළය කියලා. දැන් මලයාලම් සිනමාව පිළිබඳව මම උනන්දුනේ මෑතක කාලෙක. නමුත් මට උනන්දු වුණාම මට මතක් වුණා මම මෙහෙම group එකේ ඉන්නවා කියලා. මම ක්ලික් කරලා ඒක බලාගෙන යනකොට නම් නොදන්නා විශාල දෙනෙක්. ඒ මිනිසුන්ට මට වගේ ලොකු නම් නැතුව ඇති. හරිම ඉන්ට්‍රස්ටිං වැදගත් තොරතුරු ගොඩක් සිංහලෙන් ලියලා තිනවා මලයාලම් සිනමාව ගැන. මලයාලම් සිනමාව ගැන පොඩි උනන්දුවක් තියෙනවා ලංකාවේ. ඉතින් මට මාර උදව්වක් වුණා මේ මලයාලම් සිනමාව ඉගෙන ගන්න එක. දැන් ඒවත් විචාරද නැද්ද කියලා අපිට වෙනම කතා කරන්න පුළුවන්. නමුත් මේක අලුත් තත්ත්වයක්. දැන් මට මතකයි මම 90 දශකයේ එහෙම නැත්නම් 2000 මුල කාලේ වගේ මෙහෙම මොන හරි උනන්දු වුණොත් හරිම අමාරු එක හොයාගන්න. ඉන්ටර්නෙට් එකත් අඩුයි ඒ කාලේ. ඊට පස්සේ මම සිනිසිත් වගේ සංග්‍රහයක් හොයාගන්න ඕනේ, පොතක් හොයාගන්න ඕනේ, ඒවට සල්ලි ඕනේ. දැන් එහෙම ක්ලික් එකකින් ගිහිල්ලා සෑහෙන දෙයක් දැනගන්න පුළුවන්. Tamanට ට්‍රැක් එකක් තියෙනවා නම් තමන් දන්නවනම් සර්ච් කරන්න. දැන් ඔය ඔබ තුල ඉන්න විචාරකයා ඊළඟ පරම්පරාවට හඳුන්වා දෙන්න කරපු දේවල් මොනවද? මමද? ඔව්. මම නම් හිතන්නේ මම තාමත් මදි කියලා.
මේ මම ලියලා තියෙනවා යම් තරමකට. දැන් උදාහරණයකට මට තාම බැරි වුණා මගේ ලිපි ටික එකතු කරලා පොතක්වත් ගහගන්න. දැන් මම කියවනේ මම අවුරුදු 18ක් විතර සිනමා විචාරයේ නිරත වෙනවා කියලා. නමුත් මම හිතන්නේ මේ දැන් අපිට කලින් පරම්පරාවේ විචාරකයෝ ගත්තොත් එරික් ඉලයාපාරච්චි, සමන් වික්‍රමාරච්චි, දීප්ති කුමාර ගුණරත්න, ඊටත් කලින් ගත්තොත් රෙජි සිරිවර්ධන, පියල් සෝමරත්න, සිරිල් බි පෙරේරා, ගුණසිරි සිල්වා, ගාමිණී වේරගම විවිධාකාරයේ සිනමා විචාරකයෝ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ අපි වගේ කාලයක් විචාර කරනකොට ඒගොල්ලෝ පොත් කීපයක් හැම කරලා තියෙනවා. දැන් අපේ පරම්පරාවේ මටවත් විදර්ශන කන්නංගරටවත් අපි වගේ අයට තාම පොතක්වත් කරගන්න පොතක් කියන එක සීරියස් වැඩක් නේ. පොතකට මහන්සි වෙලා කරනවා කියන එක සීරියස් වැඩක්. ඉතින් මම හිතනවා මේ පැත්තෙන් ගත්තම අපි හොඳටම මදි කියලා. නමුත් මම හිතනවා මෑත කාලෙක යම්කිසි විදිහක සිනමා විචාරයේ සජීවී මැදිහත් වීමක් සුළු පිරිසක් එක්ක හරි අපිට කරන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒකේ එක ගුරුකුලයකට බරව තමයි ඉතින් මම ඉන්නේ විශේෂයෙන් මේ දේශපාලන දෘෂ්ටිවාදය එක්ක සංස්කෘතිය කියවීමේ ගුරුකුලයක. ඒ විචාර කලාව නාගරිකව සීමා වෙනවද? දැන් නම් එහෙම කියන්න බෑ. මොකද මම යාපනයේ ගියාම මම මෙන්න කොරෝනා වලින් පස්සේ අර අතරමැදි විවෘත භාවය ආපු වෙලාවේ මට මතක හැටියට ජූලි සැප්තැම්බර් වගේ කිං රත්නම් කියන සිනමාකරුවා අපි කට්ටියක් එක්කගෙන යාපනයේ ගියා. යාපනයේ කලාකරුවෝ ටිකක් එක්ක තරුණ කලාකරුවෝ ටිකක් එක්ක සාකච්ඡා කරන්න. ඒකෙදි එක තරුණ ළමයෙක් ඇවිල්ලා යාට ටිකක් ඉංග්‍රීසි පුළුවන්. එළම ඇවිල්ලා හුවා භූපති නේද කියලා මගෙත් කතා කරා. බලනකොට එළමයා YouTube එකේ දැන් එයාට කියවන්න බෑ සිංහල. නමුත් එයා දැන් මේ වගේ ඒවා මේ කරන වැඩසටහන වගේ ඒවා YouTube එකෙන් බලලා එක්තරා නාලිකාවක මම එක දිගට කරා මේ විදේශ චිත්‍රපටි ගැන වැඩසටහන් මාලාවක්. ඒවා හැම බලලා එයා මාව මූණිනුත් දන්නවා. ඉතින් මට හරි සන්තෝෂයි. යාපනයේ සහෝදරෙක් මාව ඇවිල්ලා අඳුරගත්තා. මම කියන්නේ මම නිකන් මන්දපමා එක කියපු ගායිකාව වගේ මාව ප්‍රසිද්ධයි කියලා. නමුත් මට සතුටුයි එක විචාරයක එක තරුණෙක් හරි ඇවිල්ලා මට එහෙම කතා කරපු එකට. ඒතකොට මම අත්විඳලා තියෙන වෙන පළාත්වල ගියාම රත්නපුරේ, බදුල්ලේ, නුවර අපි වඳුරන පිරිසක් බොහොම සුළු පිරිසක් ඉන්නවා. එතකොට අන්තර්ජාලයත් එක්ක අන්තර්ජාලය පිළිබඳව මට බරපතල විවේචන තියෙනවා. very serious. විශේෂයෙන් මම හිතනවා දැන් ජූලියන් අසාන්ජ් වගේ කෙනෙක් අන්තර්ජාලය පිළිබඳව ගෙනාපු විවේචන ගත්තම ඉතාම සංකීර්ණයි අන්තර්ජාලයත් එක්ක අපේ ජීවිත සංවිධානය වෙන විදිය. ඒ පිළිබඳව දැන් ඉතාම හොඳ සාකච්ඡා සිද්ධ වෙනවා ලෝක මට්ටමින්. නමුත් ඒ වගේම අපේ වගේ රටක ගත්තොත් මේ යම්කිසි විදියක ඉතාම දියුණු සහ සම්මත මෙතුවක් කල් තිබ්බ අධිපති ව්‍යුහ බලයක් තියෙන සංස්කෘතියේ අර වාගේ වගේ කොළඹ කිව්වම කොළඹ කේන්ද්‍රීය කියන්නේ එතන බලයක් තියෙනවනේ. දැන් ඔය සහෝදරයත් මම හිතන ටිකක් දුර පළාතක. එතකොට වාර තේරෙනවා ඇතිනේ ඒක කොළඹ මෙන්න ඕනේ වැඩක් කරන්න නම් නේ. ඒක හරි සංකීර්ණයි. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි ඇත්තටම. ඉතින් මේක ලංකාව විතර නෙවෙයි ලෝකෙත් තියෙනවා. මුම්බයි, ඩෙල්ලි සෙන්ටර්ඩ් ඉන්දියාව නේ, ඇමරිකාව ගත්තොත් නිව්යෝක් සෙන්ටර්ඩ් ඒගොල්ලන්ගේ කලාව, එංගලන්තේ ගත්තොත් ලන්ඩන් කේන්ද්‍රීයයි, ප්‍රංශේ පැරිස් ඉතා බලවත් අධිකාරියක් පැරිසිය. ඉතින් එහෙම තියෙනවා. නමුත් ඒකට විරුද්ධ වර්ගල කරනකොට දැනුම පිළිබඳව යම් විවෘත භාවයක් තියෙනවා අවශ්‍යයි නම් මේ යුගයේ. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපිව දන්න අපි නොහිතන පිරිසක් අපිව බලනවා. ඉතින් ලොකු නෑ YouTube එකේ ගත්තොත් මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන එකට views 1000ක් එන්නත් ඇහෙන කාලයක් යනවා. ඔය බෙල්ලිනේ චේද? අමිෂයෝ. චේ කියන්නේ ෆැෂන් එකක්ද නැත්නම් ඔබේ දර්ශනයද? චේ කියන්නේ සාමාන්‍යයෙන් නම් ෆැෂන් එකක්. නමුත් ඉතින් මම නම් චේට ආසයි කාරණා කීපයක් නිසා. දැන් චේගේ ඊටාම සරලව ගත්තා. මම කැමතිම චේගේ මේ චේගේ තියෙන ජාතික රාජ්‍ය කියන එක ජයගත්ත ගුණයට. චේ ඉපදුනේ ආජන්ටිනාවේ. ඊටාම සරලව. ආජන්ටිනාවේ ඉපදිලා එයා කියුබාවේ නිදහස වෙනුවෙන් සටන් කරලා කියුබන් අර ෆ්ලයිට් එක ගැන අපිට විවේචන තියෙන්න පුළුවන්. ෆයිට් එක වෙනුවෙන් වැඩ කරලා ඉන්ටිලා, කැස්ට්‍රෝලා නේ, රෙජිස් ඩී බ්‍රේලා ඒගොල්ලොත් එක්ක වැඩ කරලා ඊට පස්සේ මැරුණේ බොලිවියාවේ නිදහස වෙනුවෙන් ෆයිට් කරලා. ඉතින් නොදන්නා රටක මිය. ඔව් ඉතින් සාමාන්‍ය මිනිස්සු බෙල්ල එල්ල ගන්නේ මොන හරි විශ්වාස කරන ආගමික හරි වගේ දෙයක් නේ. ඉතින් මම හිතනවා පොලිටික්ස් වලත් විශ්වාසයේ මානයක් තියෙනවා. ඉතින් ඒ අර්ථයෙන් චේ වගේ මිනිස්සුන්ව මම විශ්වාස කරනවා. චේ ෆැෂන් එක වීමට ඔබට විරුද්ධත්වයක් නැහැ. කමන්නේ. නවත්තන්න බෑ. එච්චර ඉස්සරම වට දැන විරුද්ධයි. වයසට ගිහලා දන්නේ දැන් එච්චර විරුද්ධත්වයක්. ඒ කියන්නේ දැන් ඔබතනින් වයසයිද? අවම අනිවාර්යෙන් වයසයි 38ක් දැන්. මිනිහෙක් වයසට යන උප්පැන්නෙන්ද තමන්ගේ තින්කින් එක? මම හිතන්නේ තින්කින් වලින් කියලා. තින්කින් දැන් ඔබතගේ තින්කින් එක වයසයි. නෑ තින්කින් නම් වයසට ගිහලා කියලා මම දන්නේ නැහැ. කොණ්ඩේ දීලා තියෙනවා. එච්චරයි මම දන්නේ. කොහොම හරි yes මම හිතන්නේ මිනිස්සුන්ගේ දැන් විශේෂයෙන් දැන් වෙනකොට අපි ගත්තොත් වැඩිහිටියෝ පවා ඊටාම පොඩි ළමයි වගේ හැසිරෙන්නේ. මම හිතන්නේ බොහෝ දෙනෙක් වීඩියෝ ගේම් ගහනවා. වීඩියෝ ගේම් ගහුවට ප්‍රශ්නයක් නැහැ. ඉතුරු වැඩත් කරලා නම්. ඉතින් මම හිතන්නේ දැන් වැඩිහිටියා කියන කෙනා විශේෂයෙන් අපේ පරම්පරාවේ වැඩිහිටියා කියන කෙනා බරපතල ප්‍රශ්නකාරී. දැන් හරි මම මේක ඉන්නේ කියන්නේ සමහරවිට කොන්ට්‍රඩික්ටරි ඇති. මම හිතන්නේ මේ ඩයලෙක්ටික් එක තියෙන්න ඕනේ අපේ සාකච්ඡාවක කියලා. දැන් උදාහරණයක් විදියට මම කියන්නේ දැන් මම කල්පනා කරනවා හැම වෙලෙම
ඔය ප්‍රින්ට් මීඩියා එක ජීවත් වෙච්ච පරම්පරාව ඉන්නේ. මුද්‍රිත මාධ්‍යත් එක්ක ජීවත් වෙච්ච පරම්පරාව තාම ඉන්නවනේ මිනිස්සු අපේ සීයලා තාත්තලා. දැන් ඒගොල්ලෝ ගත්තම දැන් ඒගොල්ලන් සාමාන්‍යයෙන් කතා කරාම ඒගොල්ලන්ගේ ස්කෝප් එක කියලා අපි කියන්නේ වපසරිය. ඒ වපසරිය හරි විශාලයි ඒගොල්ලන්ගේ. කතා කරන්න ගියොත්. අපි මම කතා කරලා තිනවා සිනමාව ගැන. දැන් මේ මනුස්සයා ජීවිතේට චිත්‍රපටි කරන්න හිතලවත් නැහැ. චිත්‍රපටි කරලත් නැහැ. නමුත් එයා අපි මෙයාගේ ප්‍රදේශය සම්බන්ධව හරි එහෙම නැත්නම් යාම සිනමාව පිළිබඳව තියෙන අවබෝධය දැනුම බොහෝලාට හිතා ගන්න බෑ. සමහර සිනමා විචාරකයෙකුට වඩා දැනුමක් තියෙන මිනිස්සු ඉන්නවා. සාහිත්‍ය ගැන වෙන්න දේශපාලනය ගැන වෙන්න පුළුවන්. ඒක හරිම සංකීර්ණයි. ඉතින් දැන් අපිට Google තියෙනවා, apps බර ගාණක් තියෙනවා. මේ access ඔක්කොම තියෙද්දි සමහර වෙලාවට ඊටාම සරල දෙයක් ඇහුවත් දන්නේ නැහැ. Google තියෙනවා තමා සර්ච් කරන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය දැනීමක් අපි සමහරවිට මම හිතන්නේ රටේ බර ප්‍රමාණයක් ඉන්නවා කතානායක කවුද කියලා දන්නේ නැති. මේ මෙච්චර ටෙලිවිෂන් තිබිලා සමහරවිට ඇහෙනවා වැඩි හින්දාම දන්නේ නැහැ. එපා වෙලා වෙන්නේ නැති. මම හිතනවා සාමාන්‍ය දැනීම ඉඳලා. ඊටාම අපි කියන්නේ මේ common sense එක කියන එක මම හිතන්නේ අවශ්‍යයිනේ common sense එක විශාල පිරිහීමකට ලක් වෙලා තියෙනවා. මගේ අදහස. කවුරු හරි මම හිතන්නේ මේක පිළිබඳව සමාජ විද්‍යාත්මක thesis එකක් වගේ හරනම් කරන්න ඕනේ. ඉතින් එහෙම බලපුවම yes ඔයා කියන වගේ වයසයි පරිණත භාවයයි කියන එක ගත්තම අද යුගේ ඊටම ප්‍රශ්නකාරී. දැන් මම සරල දෙයක් කියන්නම් සමාවෙන්න මම කතා කරන වැඩ නවත්තන්න. අපි දැන් ෆැෂන්ස් කියන එක පවා ගමුකෝ. දැන් ෆැෂන් කියන එක ගත්තම ඒ කියන්නේ ඉස්සර තිබ්බනේ මිනිස්සෙක්ගේ වයස හරි අනන්‍යතාවය වෙන් කරගන්න පුළුවන් සමාජයේ වෙන් කිරීමක්. ඒ කියන්නේ අපි හිතමු සමාජයේ සංකේතීය වටිනාකමක්. මේක නෑනේ දැන්. අපි හිතමු සම්භාව්‍ය ගායකයාත් එකම දේ අඳින්නේ. අම්මා අඳින එකමයි දුවත් අඳින්නේ. සම්භාව්‍ය කැලල කොතෙන්ද වෙන් කරගන්නේ? සම්භාව්‍ය දැන් නම් ඒක ඉවරයි. ඔව්. ඉස්සර තිබ්බනේ නලින් තුල තිබෙන සමාජ දර්ශනයත් එක්ක සම්භාව්‍ය කියන වචනේ ගලපන්න පුළුවන්. නෑ සම්භාව්‍ය සාධාරණයි ඔබේ ප්‍රශ්නේ මට තේරෙනවා. අපි හිතමු සම්භාව්‍ය කියලා මම අදහස් කරේ අපි හිතමු සීරියස් කියන එක. අපි සීරියස්ලි දෙයක් කරනවා කියන එක අපි හිතමු සමහරු සින්දු කියනවා හම්බ කරන්න. හොඳට ගන්න මිනිස්සුන්ට ඕනේ දේ දෙන්න. දැන් අජිත් කුමාරසිරි වගේ කෙනෙක් ගත්තොත් එයා සින්දු කියන්නේ එයාට. එයා සංගීතය කියලා එකක් විශ්වාස කරනවා නේ. අජිත් කුමාරසිරි දන්න අයත් ඇතිනේ. Google search කරලා බලන්න පුළුවන් YouTube. අජිත් ගත්තොත් අජිත් CD launch කරන්නේ නැහැ. ලොකු ලොකු brand name පස්සේ යන්නේ නැහැ. දැන් මේ ඉඳලා හිටලා මෑත කාලේ නම් චිත්‍රපට කීපයකට කරලා තියෙනවා. ඒතර එයාගේ music කියලා කියන්නේ එයාගේ ජීවිතේ. මම ඒ අර්ථයෙන් කිව්වේ serious කියන එක. මිනිත්තු 60 හෘද සාක්ෂියට ඔබේ සිනමාව තුළ ඔය කියන දර්ශනයද ඔබට ගේන්නේ? අනිවාර්යයෙන්. මොකද මට සිනමාව කියන්නේ මං හරි ආසයි. මගේ ප්‍රියතම සිනමාකරුවා ක්‍රිස්ටොෆ් කිස්ලොස්කි. පෝලන්ත ජාතික සිනමාකරුවෙක්, සුපරට සිනමාකරුවෙක්. එයා ලස්සන කතාවක් කියනවා. මම ඒක සිංහලෙන් කියන්නම් මේ ඉංග්‍රීසි කැලලා නැතුව එයාගේ මේ කිස්ලොස්කි කියලා පොතක් තියෙනවා. ඒ පොතේ එයා කියනවා සිනමාව කියන්නේ ෆෙස්ටිවල්ස් සම්මාන උළෙලවල්වත් තරුගුණයවත් අපිව දන්නවා කියන එකවත් ටෙලිවිෂන්වත් මංගල දර්ශන මේ ෆේම් එක නෙමෙයි. ෆේම් එක කියලා කියන්නේ මේ ප්‍රසිද්ධිය. ඒක නෙමෙයි. සිනමාව කියලා කියන්නේ උදේ පාන්දර 6ට 4ට නැගිටලා මඩේ වැස්සේ බර ආම්පන්න උස්සන් ගිහිල්ලා අපි අපේ හිත ඇතුලේ තියෙන ඊටාම ගැඹුරු හැඟීමක් අපි කියන්න යන්නේ මොකක්ද කියලා කොටින්ම දන්නේ නැති රංගන ශිල්පියෙකුත් සහ ඊතුරු සෙට් එකකින් ඉද්දි ඊටාම යාන්ත්‍රික තැනකින් ඊටාම ගැඹුරුම මානසික හැඟීමක් එළියට ගන්න හදන උත්සාහයක්. සංස්කෘතිය දකින්න කොහොමද බෝධිනලි? සංස්කෘතිය කියන එක හරිම සංකීර්ණ මාතෘකාවක්. ඔයගොල්ලෝ කොහොම හරි කෙටි උත්තරනේ දෙන්නේ. මාර වේගෙන් යනවා. මැගි නූඩල්ස් වගේ කවදාද? රයිට්. අපි ගත්තොත් සංස්කෘතිය කියන එක මට මතක නැහැ මීට පොඩ්ඩක් කලින් මොනවද කතා කරේ කියලා. සංස්කෘතිය කියන එක ගත්තොත් අපි කියමු සංස්කෘතිය කියන එකේ මූලිකම අපි ඒ වචනේම ගමු කල්චර් කියන එක ගත්තම ඒක ලතින් නිරුක්තිය හැදෙන කල්ටිවේෂන් වලින්. කල්ටිවේට් කරනවා, වගා කරනවා, වගා නොකරන වෙලාවට කරන දේ සංස්කෘතිය. එහෙමනේ ගත්තේ. කල්ටිවේෂන් වලින් කල්චර් හැදුනා. එහෙමනේ වචනේ හැදිලා තියෙන්නේ. වැදගත් නේ නිරුක්තිය කොහොමයි මේක හැදුනේ කියලා. එතකොට පළවෙනි මේක ස්වභාව ධර්මයේ නෙවෙයි. මිනිස්සු හදා ගන්න දෙයක්. මිනිස්සු නිර්මාණය කරන දෙයක්. එතකොට කල්චර් කියලා කියන්නේ හැම වෙලේම නිර්මාණය කරන දෙයක්. අපේ රටේ මේක ගොඩක් සාකච්ඡා කරනවා. අපේ රටේ මාරම ප්‍රශ්නේ තමයි මේ කල්චර් කියලා කියන්නේ මෙහෙම ගල් ගහිච්ච දෙයක් කියලා හිතන් ඉන්නේ. සංස්කෘතිය කියලා කියන්නේ. ලැග්ග දෙයක්. ලැග්ග දෙයක්. සිමෙන්ති දැම්මා වගේ ඒක වෙනස් කරන්න බෑ. අපේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා අර මේ කියලා. මම දන්නේ දැන් අපි තුමු අපේ සංස්කෘතිය කොහම සිංහල අලුත් අවුරුද්ද ගමුකෝ. කෑම මේසෙ ගන්නකෝ. මම දන්න තරමේ ඔයක කෑමක්වත් අපේ නෙමෙයි. මම දන්න තරමේ කෙසෙලුත් ඇවිල්ලා තියෙන බ්‍රසීලියෙන්ද කොහෙද? අපිට නිකන් මම හරියට දන්නේ නැහැ. හොයලා බලන්න. කිරිපත් කියන්නේ සම්පූර්ණයෙන් දකුණු ඉන්දියාවේ. කොකිස් කියන්නේ කුකීස්. නේ? සම්පූර්ණයෙන්ම පෘතුගීසි. ඊ පෘතුගීසි යුගයට කලින් කොකිස් තියෙනවද කියලා හොයලා බලන්නකෝ. කැවුම් කියන්නේ සම්පූර්ණයෙන් සවුත් ඉන්දියන්. මම නම් කැමතියි ඒකට. මම නම් මේ සිංහල අවුරුද්ද කෑම මේසට කැමතියි. සංස්කෘතිය කියන්නේ කවදාවත් එක තැන තිබ්බ දෙයක් නෙමෙයි.
ඉන්දියාවේ සංස්කෘතිය ගත්තොත් ඒක ආයි තව කොහේ හරි මොසොපොටේමියන් හරි කොහේ හරි සම්බන්ධයි. ශිෂ්ටාචාරය කියන එක ඉන්ටර්කනෙක්ටඩ්. ඒතර මිනිස්සු හිතනවා මේ මම් පොර හරි අපේ රට පොර හරි අපේ ගම පොර හරි අපේ පවුල පොර හරි ඒ වගේ සීන් එකක්. හරිද? එතකොට මම හිතන්නේ පළවෙනිම එක අපි සංස්කෘතිය කියලා තේරුම් ගන්න ඕනේ ඒක වෙනස් වෙනවා. ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. whether we like it or not. අපි දැන් උදාහරණයක් විතර අපි හිතමු. ඊටාම සුප්‍රකට චරිත දෙකක් නේ භාතිය සන්තෝෂ් සහ ඉරාජ් කියන්නේ. දැන් මම කල්පනා කරන එක තමයි අපි පොඩි කාලේ තමයි ඉරාජ් සහෝදරයා භාතියලා සින්දු කියන්න පටන් ගත්තේ. භාතිය නම් අපේ ඉස්කෝලේත්. දැන් මේ මිනිස්සු දෙන්නට මේ තුන් දෙනාට තිබ්බ විවේචන මට මතකයි. දැන් අපි උදාහරණයක් විතර ඊටාම ආందోලනාත්මක ලෙස්බියන් මේ සම ඍෂි සමාජය පිළිබඳවත් වීඩියෝ එකක් කරපු කෙනෙක් ඉරාජ්. හැබැයි මේ මිනිස්සුම තමයි දැන් ලංකාවේ ජාතිකත්වය අර මේ වෙනුවෙන් පෙනී හිටින්නේ. මම නම් කැමතියි ඒකට. එතකොට එතනම තමයි තියනවා නේද? මම දන්නේ නැහැ සම්ම දෙක ඇතුලේ බැලුවොත් මේ දෙක මැච් වෙනවද? මම දන්නේ නැහැ. ඒක මම හැබැයි කැමතියි. මම භාතියටයි ඉරාජ්ටයි මම කැමතියි. ඔබ වැනි සිනමාකරුවෙක්ගෙන් මේ ප්‍රශ්න අහන එක සාධාරණ නැහැ. නමුත් මම ඔබගේ මනුෂ්‍යයන් අහන්න කැමතියි. ඔබ කැමතිම චිත්‍රපටය මොකක්ද? හම්මෝ මම ඉතින් ඔක බයෙන් ගොඩක් දෙනෙක් අහන්නේ මම සම්මත උත්තරයක් හදාගෙන ඉන්නවා. හරි අමාරුයි ඒක වෙනස් වෙනවා. නමුත් මම ඇත්තට මම බලපු කාලේ ඉඳලම වෙනස් වෙන්නේ නැති ලේසියෙන් මම හිතන්නේ ඒක බලපාන්නේ මාව වෙනස් කරා කියන එකෙන්. ඒ කියන්නේ මට මතක හිටින තරමට මට අමතක කරන්න බැරි තරමට මාව වෙනස් කරා කියන කාරණේ තමයි මම එතනදී ගන්නෙ. ඒකෙදී පිටරට චිත්‍රපටි වලින් නම් මම කැමතිම චිත්‍රපටිය කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මම අර කියපු පෝලන්ත ජාතික ක්‍රිස්ටොෆ් කිස්ලොස්කිගේ A Short Film About Killing කියලා ෆිල්ම් එකක් තියෙනවා 1988 කරපු ඒ ෆිල්ම් එක තමයි මම කැමතිම ෆිල්ම් එක. ලංකාවේ ෆිල්ම් වලින් නම් මම කැමතිම 2001 වසරේ තිරගත වුණු අශෝක හඳගමගේ මේ මගේ සඳයි කියන චිත්‍රපටිය. භූපති ලංකාවේ ගීත කලාව පිළිබඳව ඔබට තියෙන මතය කොයි වගේ? හරි අමාරුයි වගේ හුම ෆ්ලැට් ප්‍රශ්න වලට උත්තර දෙන්න. ගීත කලාව කියලා කියන්නේ අපි හිතමු දැන් ලංකාවේ ගීත කලාව ගත්තම කාලෙන් කාලෙට ගීත කලාව ඩොමිනේට් කරන ආයතන තියෙනවා. ඒකෙන් තමයි අපේ අධිපති ටේස්ට් එක හදන්නේ මම හිතන්නේ. කාලයක් ගෝන් ඉදිරි සංස්ථාවෙන්, කාලයක් රේඩියෝ ටීවී channel වලින්, මම හිතන්නේ දැන් වෙනකොට නම් විශේෂයෙන් ඔන්ලයින් මීඩියා වලින්. ඉතින් මගෙන් ඇහුවොත් මගේ ලංකාවේ සංගීතය කියන එක මම හිතන්නේ ඉතාම පරිවර්තනීය යුගයක තමයි අපි දැන් ඉන්නේ කියලා. විශාල වශයෙන් වේගෙන් පරිවර්තනය වෙන යුගයක ඉන්නේ ගීත කලාව කියන එක. ඉතින් ඒකට මම විවෘතව බලන් ඉන්නවා මිසක් මට ඇත්තටම අමාරුයි මෙන්න මේකයි ලංකාවේ ගීත කලාව කියලා මේ මොහොතේ කියන්න. ලංකාවේ සිනමාව පිළිබඳ ඔබ වැඩිපුර යෙදෙන්නේ. තවදුරටත් ලංකාවේ සිනමාව පවතීද මේ රට ඇතුලේ? සිනමාව පවතිනවා. සිනමාව නැති වෙනවයි කියලා මම කියනවා. ප්‍රේක්ෂකයන්ගේ දුකක්. ඒක ප්‍රශ්නයක් ඉතින්. ප්‍රේක්ෂකයා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ එක වෙලාවක් තිබ්බා ලංකාවේ ජනගහනය වගේ 4 ගුණයක් ෆිල්ම් බැලුවා. ඔය අර කියපු සුපුරුදු අර හැම වෙලෙම කියන ස්වර්ණම යුගයේ තියෙන්නේ දෙවිනි හල්සිංගගේ. ඒ වෙලේ අපි තුමු මිලියන 20යි නම් ජනගහනය මිලියන 70ක් චිත්‍රපටි බැලුවා. ඒ වගේ. නමුත් ලංකාවේ දැන් වෙනකොට ඒක ජනගහනයෙන් හොඳටම බැහැලා 120ක් විතර තරමට. බලන්න 120යි ජනගහනය. 4 ගුණයක් නෙවෙයි. ඒ වගේ. එතකොට ලංකාවේ ඇත්තම කතාව සාමාන්‍යයෙන් ලක්ෂ 100ක් විතර වේදම් කළා. ඒක කියන්නේ මිලියන 10ක් වගේ බැලුවොත් රුපියල් මිලියන 10ක් වේදම් කරපු චිත්‍රපටියක් ඒ මුදල හොයා ගන්නවා කියන එක විශාල අර්ගලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ මිලියන 10ක් කියන්නේ සිනමාද සාමාන්‍ය මිනිසෙකුට හිතන්න පුළුවන් මිලියන 10ක් මගේ අම්මේ කියලා. සිනමාව ඇතුලේ ඒක හරි පොඩි මුදලක්. සාමාන්‍යයෙන් මිලියන 80ක් මිලියන 100ක් වගේ ඒ කියන්නේ මේ කෝටියක් විතර වියදම් කරලා කෝටිය නෙවෙයි සෝරි කෝටි 10ක් විතර වියදම් කරලා තමයි සාමාන්‍යයෙන් චිත්‍රපටිය රජ කතාවක් එහෙම හදන්නේ. ඉතින් සිනමා කර්මාන්තය පැත්තෙන් ගත්තම ඉතාම සංකීර්ණයි. විශේෂයෙන් මේ කොරෝනාත් එක්ක මම දන්නේ කොහේ නවතියද කියලා. ලෝක සිනමාවෙත් විශාල අර්බුදයක් තියෙනවා. ලෝකෙත් ගත්තම හොලිවුඩ් වල ඉඳලා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක මහා සිනමාව කියන එක කියන්නේ බිග් ස්ක්‍රීන් තිරගත වෙන සිනමාව කියන එකට විශාල ප්‍රශ්නයක් තියෙනවා. සහ සිනමාව වේගෙන් පරිවර්තනය වෙමින් යනවා. අපි ගත්තොත් වෙන ප්ලැට්ෆෝම්ස් කරා යමින් තියෙනවා. ප්ලැට්ෆෝම්ස් කියලා කියන්නේ වෙනත් වේදිකා කරා යමින් තියෙනවා. ඉන්ටර්නෙට් එක වෙන්න පුළුවන්. අපි ටෙලිවිෂන් එකෙන් බලනවා, VOD කියලා තියෙනවා, video on demand ඒවයින් බලනවා. ගොඩක් මාධ්‍ය වලින් දැන් චිත්‍රපටි බලනවා. නමුත් ලෝකෙත් මං හිතන්නේ නැහැ හෝල් කියන එක තිර මේ සිනමා මේ ශාලා කියන එක නැති වෙලා යයි කියලා. ලංකාවෙත් නැති වෙලා යන්නේ. නමුත් නැවත වරක් අර කොරෝනා හින්දා ඉතාම සංකීර්ණ තත්ත්වයක තියෙනවා. මේ අන්තිම මාස දෙකට මම දැනුවත්ව සිනමා ශාලා 4ක් වැහුණා. නෝරෙලි එකක් වැහුණා, කොළඹ දෙකක් වැහුණා, ගම්පහ දිස්ත්‍රික් එකක් වැහුණා. සිනමා ශාලා 4ක් සම්පූර්ණයෙන් වැහුණා. ඒවායි සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා නොවනකට හේතුව අධ්‍යක්ෂවරුන්ගේ තියෙන ගැටලුවක්ද මිනිස්සුන්ට නොතේරෙන
සිනමාවක් බිහිවීමද? ඔය පිළිබඳවත් විශාල ඩිබේට් තිබ්බනේ. දැන් උදාහරණ ඔය පිළිබඳව තිබ්බ බාරපතලම සංවාදය තිබ්බේ තිස්ස අබේසේකරයි ජනප්‍රියම එක තිබ්බේ තිස්ස අබේසේකරයි ඩිබි නිහාල්සිංහයි අතරේ. එතකොට තිස්ස හිටියා තැනක මේ රූපවාහිනිය ඇවිල්ලා එහෙම වුණා කියලා එහෙම විවිධ සංවාද තියෙන එක මම හිතන එක හරි සංකීර්ණයි. නමුත් මම හිතනවා යම් තරමකට නිර්මාණශීලී භාවය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ සිනමාවේ. ඒකට කමර්ෂල් සිනමා කියලා කියන්නේ ඒ වචනේ එච්චරම හොඳ නැහැ. අපි සාමාන්‍යයෙන් සිනමා ශාස්ත්‍රඥයෙක් විදිහට කතා කරනකොට අපි ඒකට කතා කරන්නේ ප්‍රධාන ධාරාවේ සිනමාව. මේන් ස්ට්‍රීම් සිනමා. මේන් ස්ට්‍රීම් සේද උදාහරණයක් විතර ගත්තොත් ලංකාවේ ඔය මේ මොකද්ද ප්‍රවේගය. ඊට පස්සේ ගත්තාම තවර මලයාලම් චිත්‍රපටයක් නිර්මාණය කරා රීමේක් කරා ධර්ම යුද්ධය යූටර්න් උනත් ධර්මක අපි දැක්කා ඒවා මිනිස්සු බැලුවා. එතකොට ඒවයි අධ්‍යක්ෂකවරුත් පිටින් ඇවිල්ලා සමහර ඒවා අධ්‍යක්ෂණය කරේ. ප්‍රවේගය එහෙම ලංකාවේ ඩොනල්ඩ් ජයන්ත හිටියට ඉන්දියන් අධ්‍යක්ෂකවරයාත් ඇවිල්ලා අධ්‍යක්ෂණය කරේ. එතකොට ඒකේ හේමාල්ගේ රංගනය, ඩාන්සින් වල තිබ්බ ස්පීඩ් එක, විශේෂයෙන් ඒ ස්ටෝරි ටෙලිං, ඒ කතන්දර කීමේ බලය, පව එක, ඔඩියන්ස් එක තියාගන්න පුළුවන්කම හින්දා අපි දැක්ක යම් මේකක් තියෙනවා. එතකොට අපි මේකද යෝජනා කරන්න ඕනේ. 60 ගණන් වල නම් තහනනුත් කරා පිටින් චිත්‍රපටි කොපි කරලා කරන්න. පනතෙන්ම ළඟ ඓතිහාසික මේ කතා සිනමාවට ගෙනින් කියලා ඔබේ මතය මොකක්ද? ඒක ඉතින් ඒක ප්‍රචාරකවාදී ප්‍රොපගන්ඩා වැඩක්නේ. ඒ කියන්නේ ඒක දැන් ඕගොල්ලන් බැලුවොත් නිකන් බලන්න මේක මම රිසර්ච් එකක් විදිහටම කියන්නකෝ ඕනනම් බලන්න ලංකා ඉතිහාසෙම ඇවිල්ලා තියෙන ඔය රජ කතා කියන්නේ. එහෙම නැත්නම් ඇලිගරිකල් එපික් කතා ප්‍රමාණයයි 2008 ඉඳලා 2018ට ආපු රජ කතා ප්‍රමාණයයි බලන්න අර ඉතිහාසෙමාවට වඩා වැඩි ප්‍රමාණයක් අර අවුරුදු 10 ආවා. එතකොට ඒක මං කියන්නේ ඉතින් උන්නු හැටියට මලාමදිද වගේ කර්මාන්තය පැත්තෙන් ගත්තොත් ඒකත් හොඳයි. සෞන්දර්යාත්මක සහ දේශපාලනික විවේචන තියෙන්න පුළුවන්. නමුත් එහෙම හරි මිනිස්සු ආපේක ලොකු දෙයක්. මොකද ඒ වයින් තමයි හෝල් එකක මේ තින්ත ගහලා නමනම් කරලා හරියම වැඩේ දුවන්නේ. හෝල් ටික. ඊතුරු විකල්ප චිත්‍රපටි පෙන්වන්න හරි හෝල් තියෙන්න එපා. හැමදාම කට්ටිය සෝමරත්න දිසානායකට හරි කාට හරි බයින උදේකාන්තට බැන්නට ඒ මිනිස්සුන්ගේ හෝල් වලින් සල්ලි වලින් තමයි සවුන්ඩ් සෙටප් එක හදලානේ තින්ත ටික ගාලා තියෙන්නේ. ඒතර මං කියන්නේ ඒක හරි සංකීර්ණ මාතෘකාවක්. අපි නිකන් බැනලා දාලා වැඩක් නැහැ. සංස්කෘතික විවේචනය වෙනම තියාගන්න පුළුවන්. එතකොට ඔබ කියනවා වගේ රජ කතා වලින් තමයි. එතන නමුත් රජ කතා වල පවා ගණන් හිලව හොයලා බලන්න මම දන්න තරම් චිත්‍රපටි 3ක් වගේ තමයි පිරිවැයවත් හම්බ කරගත්තේ. සාමාන්‍යයෙන් ලංකාවේ අපි තුමු උදාහරණයක් විදිහට ලංකාවේ චිත්‍රපටියක් පෙන්වනවා මේකෙන් 140ක් වගේ තමයි නිෂ්පාදකයට එන්නේ. කියන්නේ රුපියල් 100යි නම් ටිකට් එක රුපියල් 40යි නිෂ්පාදකයට යන්නේ. ලක්ෂ 800ක් වියදම් කරපු චිත්‍රපටියක්. දැන් ආලෝක උදපාදී ලක්ෂ 2000ක් මං හිතන්නේ. හරිද? එතකොට අපි තුමු කියන්නේ 200 මිලියන්. එතකොට ඒක කොහොමද හොයන්නේ? ඔයා ගණන් හදලා බලන්න නිකන් ඉඳගෙන ආලෝක උදපාදී හෝල් කීයක දිව්වද රේමි කියලා ගණන් හදලා බලන්න. හොයන්න බෑ. කීරත් ලංකාවේ හොයන්න බෑ. එතකොට රජ විසිටින් ගිහිල්ලා උගන්වන්නේ සිනමාවද? විසිටින් ගිහිල්ලා උගන්වන සිනමාවද? විසිටින් කියන්නේ මේ විශ්වවිද්‍යාල. ලෙක්චරර්ස් වලට ගිහිල්ලා සිනමාව. ඔව්. ඒ බිහි වෙන ළමයිවත් සිනමාව නරඹීම ඒ බිහි වෙන ළමයි පිළිබඳව මගේ තියෙන අත්දැකීම තමයි ඒ බිහි වෙන ළමයි සිනමාවට කිසිම සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ මට හම්බ වෙනවා වරාය වැඩ කරනවා සම්පත් බැංකුවේ හරි මේ ගියාම අපිට උදව් කරනවා. බැංකුව වල හරි මේ සිනමාව ඉගෙනගෙන ඔව් වෙන වැඩ කරන්නේ. වන් දන්න එක ළමෙක්වත් මේ කල්පනා කරන්නේ සිනමාවට ආවද කියලා. යාපනයේ තිබෙන සිනමාමය අත්දැකීම මොකක්ද? යාපනයේ මම ගිහිල්ලා තියෙනවා චිත්‍රපටි කරන්න. මම මේ ළඟදිත් ගියා යාපනයේ චිත්‍රපටි මම අර කිව්වා වගේ මේ කට්ටියක් එක්ක. ඉතින් යාපනයේ හරි සංකීර්ණයි. මම හිතන්නේ යාපනයේ සහ මඩකලපුව ඒ නැගෙනහිර ප්‍රදේශ ගත්තාම ඒගොල්ලෝ ඊටාම වශී වෙලා ඉන්නේ දකුණු ඉන්දියානු සිනමාවට ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් පරිදි. ඒ පැත්ත ගත්තාම මට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ දමිළ සිනමාකරුවෙකුට. අපි ජෝඩ් රත්නම් ඉන්නවා. කිං රත්නම් ඉන්නවා. සහෝදරවරු දෙන්නෙක් ඉන්නවා චිත්‍රපටි කරන. ඊට අමතරව සුමති සිවමෝහන් ඉන්නවා. සිනමාකාරිනියක්. තව ගොඩක් අය ඉන්නවා. මට නම් කියන්න ගියොත් ගොඩක් අය ඉන්නවා. ලංකාවේ ඉන්නවා තරුණ සිනමා තරුණ කියලා ගම වයස නෙවෙයි අරවා කිව්වා වගේ අලුතෙන් සිනමාවට ආපු සිනමාවේ ෆ්‍රෙෂ් ඉන්න දමිළ සිනමාකරුවන් ඉන්නවා. දැන් මම කල්පනා කරන එකක් තමයි අද අපි මතක් කරා ඔයගොල්ලෝ එක්ක කලින් කතා කරද්දී චන්ද්‍රන් රත්නම්. චන්ද්‍රන් රත්නම් දෙමළ ජාතික මිනිස්සෙක්. ඇයි චන්ද්‍රන් රත්නම් දෙමළ චිත්‍රපටියක් කරන්නේ නැත්තේ? මම ඇහුවා රත්නම් ගෙනුත් මේක දවසක් ඇහිවා දෙමළ ෆිල්ම් එකක් කරන්න ඇත්තේ. දමිළ භාෂිත චිත්‍රපටියක් දෙමළෙන් කතා කරන. ඉතින් මේක හරි සංකීර්ණයි. ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ දමිළ ඔඩියන්ස් එකයි දමිළ ප්‍රේක්ෂකාගාරය ගත්තම ඔවුන් ස්ටාර්ඩම් එකකට තමයි ඉස්සර ඉඳන්ම පුරුදු වෙලා තියෙන්නේ. තරු ගුණයට. ස්ටාර්ඩම් කියලා අපි කියන්නේ තරු ගුණයට. ඉතින් ලංකාවේ තරු ඒගොල්ලන්ට මදි. ඒගොල්ලන්ට මේකේ විජේ හරිද එහෙම නැත්නම් රජිනිකාන්ත හරි කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් ලංකාවේ සිංහල චිත්‍රපටියකටත් වඩා අභියෝගයකට මුහුණ දෙනවා දෙමළ චිත්‍රපටියක් දෙමළ ප්‍රේක්ෂකාගාරය මත්තෙම. දැන් ඊරෝස් පාමංකඩ වගේ සිනමා ශාලාවකවත් එහෙම නැත්නම් දෙමළ චිත්‍රපටි පෙන්වන සිනමා ශාලාවක්නේ කොළඹ තියෙන. ඊට පස්සේ ගත්තම අපි ගත්තොත් සවෝයි වැල්ලවත් වගේ දෙමළ ප්‍රේක්ෂකයෝම ඉන්න දැන් විශාල දෙමළ ජනගහනයක් තියෙන කොළඹ නගරයේ ප්‍රදේශයක්. එහෙම නැත්නම් මරදානේ සිනි සිටි වගේ
බුද්ධි කීර්තිසේන මහත්මයාගේ සිනමා ශාලාව. සිනමා සංකීර්ණය. එතන ශාලා දෙක තුනක් තියෙනවා. ඒවා ගත්තොත් ඒවායේ ලංකාවේ දෙමළ ෆිල්ම් එකකට ශ්‍රී ලාංකීය දෙමළ සිනමාකරුවෙකුට ඉඩක් නැහැ. ඉතින් හරි සංකීර්ණයි මේ ප්‍රේක්ෂකාගාර කියනවා. අපිට කියන්න බෑ මිනිස්සුන්ට මොනවද බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ යුද්ධයක් තිබිච්ච ප්‍රදේශයක් වෙලත් එහි සිනමා ලෝලීන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය දකුණට වඩා වැඩිද අඩුද? වැඩිනේ. මොකද දැන් මම දන්න තරමින් LTT සංවිධානයේ හිටපු ප්‍රභාකරන් කියන්නේ සිනමා රසිකයෙක්නේ. එයාත් චිත්‍රපටි බලලා ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ ෆිල්ම් බලලා එහෙම කියලා න්යාගේ බයෝග්‍රැෆි එකේ තියෙන න්යාගේ ජීවිත කතාව. මොකක්ද වෙනසට හේතුව? දකුණේ තියෙන සිනමා ලෝලිත්තේ අවගමනය සහ යාපනයේ තිබෙන උද්ගමනය මොකක්ද වෙන වෙනස? යාපනයේ උද්ගමනය කියන්නේ ඒගොල්ලන් දකුණු ඉන්දියා චිත්‍රපටි බලන්න තමයි ඒගොල්ලන්ගේ උද්ගමනයක් තියෙන්නේ. යාපනයේ සහ මේ මම හිතන්නේ හොලිවුඩ් චිත්‍රපටි වලටත් ඉතාම අඩු ඉල්ලුමක් තියෙන්නේ. මම දන්න තරමින්. යාපනයේ හොලිවුඩ්වත් බලන්නේ. ඒගොල්ලන් හොලිවුඩ්ම තමයි බලන්නේ. හොලිවුඩ් කියලා කියන්නේ අපි දකුණු ඉන්දියානු මේ චෙන්නයි මැඩ්‍රාස් නගරයේ මූලික සිනමාවට දකුණු ඉන්දියාව කිව්වමත් මේ ප්‍රාන්ත හතරක් තියෙනවා. මේ කතා කරන්නේ අපි මේ චෙන්නයි නගරයේ ආශ්‍රිත සිනමාව. එතකොට මේ ඉතින් ඒක හරි අමාරුයි කියන්නේ මම හිතන්නේ ඒක විශාල ඉතිහාසයක් තියෙනවා ඒගොල්ලන්ගේ මම එකයි කිව්වේ ඒගොල්ලන්ගේ තරුගුණය තමයි ඒගොල්ලන්ගේ දැන් අපේ තියෙන එක සංස්කෘතික ගුණාංගද අපි හිතමු අපි කවුරු හරි කතා කරාම අපි හිතමු එන්ඩයි කිව්වම මේ වගේ වැඩසටහනකට හරි මේ සම්භාව්‍ය වැඩසටහනකට අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොකක්ද ඔබේ ප්‍රියතම ගීතය කිව්වම අපි කල්පනා කරලා අපි ගැනත් ඉමේජ් එක අපි ඉතින් අමරදේව හරි මොන හරි එහෙම කියනවා නමුත් ලංකාවේ වැඩිම කැසට් එකකින්ලා තියෙන්නේ කොහමද? ඒ වෙලාව ප්‍රින්ස් උදේප්‍රියන්තගේ හරි එහෙම නැත්නම් බස් අජිත්ගේ හරි හරි දේව තමයි විකින්ලා තියෙන්නේ. නමුත් මං අහලා නැහැ කවුරුවත් ඇවිල්ලා මේ වගේ වැඩසටහනක කියනවා මගේ ප්‍රියතම ගායකයා අජිත් මුතු කුමාරන්. අර එහෙම කියලා. සාමාන්‍ය මිනිසුන්ගේ මයික් එකක් ඇල්ලුවමත් මිනිස්සු ලැජ්ජයි කියන්නේ. මේ දෙක තියෙනනේ පරතරයක් නේ. අපේ ඇත්ත ජීවිතේ අපි එළියට ප්‍රකාශමාන කරන ජීවිතයේ අතරේ විශේෂයෙන් මේ වගේ පබ්ලික් ආපුවම පොදු තලයට ආපුවම පරතරයක් තියෙනවා. සමහරට මේ මිනිසුන්ටත් එහෙම දේවල් ඇති. මිනිත්තු 60 හෘද සාක්ෂියට ඔබ සිනමා නිර්මාණය කරන්නේ මොන සමාජ ඉලක්කයි කියන්නේ මේ පොදු සමාජ ඉලක්ක කරගෙන නැත්නම් සම්මාන එහෙම නැත්නම් විචාරක පාඨක සමාජයක් ඉලක්ක කරගෙන. ඔව් දැන් ගුටි කන්න වෙන ප්‍රශ්නයක් ඕක. අමාරු දන්නේ නැහැ. ඔය අසාධාරණයි කියන්නේ මට පොඩ්ඩක් මම ඉඩක් දෙන්න ඕනේ. මගේ විචාර ජීවිතේ තියාගන්නයි මගේ නිර්වාණ දී. ගුටි කන්න හරි මම ඇත්ත කියන්නම්. භූපතිලයන් කියන්නේ ඇත්ත කියලා විශ්වාස කරනවා. එහෙමද? දර්ශනය තුළ අපි මුළු ලෝම නැති වුණත් එකම හදවතක් මට ඔයා හරි ඉන්නවා. ලොකු දෙයක් එක. මම චිත්‍රපටි කරන්නේ අවංකවම කිව්වොත් පුද්ගලිකව මගෙන් අහුවොත් ඒක මම චිත්‍රපටි කරන්නේ මට. කවුරුන බැලුවත් මම බැලුවා මේ මම වාසනාවට මම අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි මගේ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා ඒවට වග කියන්න ඕනේ. මම හිතනවා මම මුලින්ම චිත්‍රපටි කරගන්න ඕනේ Tamanට කියලා. Tamanට. ඒතකොට Taman කවුද කියන එක පිළිබඳව වෙනම අර්ථකථනයක් තියෙන්න ඕනේ. Tamanගේ ස්කෝප් එක කොච්චරද කියන එක. ඉතින් මම හිතන්නේ ඔඩියන්ස් එකක් බලාගෙන නිෂ්පාදන භාණ්ඩයක් හදනවා වගේ මේක දුවයිද මම ඒකයි කිව්වේ. අර මුලින්මත් මම කිව්වේ ඊස්තටික්ස් වල අරමුණක් තියෙනවානේ. මම බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. මට බ්‍රෑන්ඩ් වෙන්න ඕනේ නෑ. මේක මාකට් එකකට නෙවෙයි. අවාසනාවට සිනමාව කියන්නේ වැඩිම පිරවයක් තියෙන කලා මාධ්‍ය. කාටවත් දැන් නිකන් ටෙස්ට් කරන්න චිත්‍රපටි කරන්න බෑනේ. කවියක් නම් ඔයාලට ලියලා ඕන නැත්තම් තාක්කු දාලා විසික. සිනමාව එහෙම කරන්න බෑනේ. සිනමාව නිකන් හයර් කරලා මේක කරපුවා එතනින්ම විනාසයි. දැන් අදත් මේ වැඩසටහන ඉවරලා මම යනවා චිත්‍රපටි නිෂ්පාදකවරයෙක් හම්බ වෙන්න. අපි ඉතින් හිඟන්නවා වගේ දැන් වල ගිහිල්ලා නිෂ්පාදකවරු හිඟා කකා තමයි ඉන්නේ මිනිස්සුන් අතමාරු වැටෙනවා. එහෙම ප්‍රශ්න වෙන්නේ. ඉතින් මම කියන්න ගියේ වාසනාවට අපිට සල්ලි දෙන්නත් සිනමාවට සල්ලි දෙන්නත් ඒගොල්ලෝ දැනගෙනමයි දෙන්නේ. අපි දන්නවා ඔයා මේකෙන් සල්ලි ගන්න බෑ. ඔව්. ඕන මගුලක් අරගෙන ගිහලා අම්මා තාත්තවත් නැති විදියට මිනිස්සු සල්ලි දෙනවා. ඉතින් මම කියන්න ගියේ මම චිත්‍රපටි කරන්නේ මම විශ්වාස කරන කලාව සහ මම සරලව කිව්වොත් මට උත්තරයක් නැති දෙයක් ගැන තමයි මම චිත්‍රපටි කරන්නේ. ඒ කියන්නේ මට උත්තරයක් නැති දෙයක්. දැන් මට දේශපාලනෙන් සමහර ප්‍රශ්න වලට උත්තර තියෙනවා. බටහිර දර්ශනය හරි එහෙම නැත්නම් සමහරුන්ට ආගමෙන් තියෙන්න පුළුවන්. අපි හිතමු බුද්ධ ආගමෙන් හරි ක්‍රිස්තියානි ධර්මයෙන් හරි ආගමෙන් සමහර මිනිසුන්ට තියෙන්න පුළුවන් උත්තර. මටත් කාලයක් සමහර උත්තර තිබ්බා ආගමෙන්. එක කෙනට එහෙම උත්තර තියෙනවානේ. දැන් ආවෙම උත්තර නැද්ද? දැන් නම් ඇත්තටම නැති වෙමින් යන්නේ. මම පෞද්ගලිකව ඉතින් මම එහෙම ආගමික පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මම ආගමේ ඊටාම ඉන්ට්‍රස්ටිං දේවල් මම අදටත් දකිනවා. මම හරිම ඉන්ට්‍රස්ටිං විශේෂයෙන් අපිටම සීරියස් අපිටම ත්‍රිපිටකේ හරි ඒ වගේ දේවල් වල ඊටාම වැදගත් ගැඹුරු දේවල් තියෙනවා. මම නෑ කියන්නේ නෑ. බයිබලේ පවා තියෙනවා. මම මේ කුරානේ නම් මම කියවලා නෑ. අපි ගත්තොත් මම කියන්න ගියේ එතකොට අපේ ජීවිතවල තියෙනවා අපි කාටවත් උත්තර නැති ප්‍රශ්න. හරිම ගැඹුරු. මම නිකන් එක උදාහරණයක් කියන්නම්. දැන් මම කැමති චිත්‍රපටයක් තියෙනවා අමෝ කියලා. අමෝ කියලා බලලා ඇති සමහරු ප්‍රංශ චිත්‍රපටයක්. අමෝ කියන්නේ love කියන එක ඉංග්‍රීසි අර්ථයෙන් ප්‍රංශ වචනයක් එක අමෝ. ඉතින් මේකේ ඊටම ආදරෙන් ඉන්න වයසක බිරිඳක් සහ සැමියෙක් ඉන්නේ.
ඒකෙදි ඒ බිරිඳට ඉතාම බරපතල රෝගයක් හැදෙනවා. මට මතක නැහැ හරියට නිකන් අපි තුමු කැන්සර් එකක් වගේ කියලා. මේක බල්ලා කල් එයා ඉල්ලා හිටිනවා එයාගේ ස්වාමියාගෙන් මේ ඉඟි කරලා එයාව මරන්න කියලා. ඒ කියන්නේ මට මෙහෙම දුක් විඳින්න බෑ. මාව මරන්න. ඒ දෙන අතර කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර දැන් මේ මිනිස්සයා දැන් මේක නඩුවක් උසාවි ගියොත් වෙන විදියකට විසඳයි. අනිවාර්යෙන් අර මිනිස්සයා මිනිමරුවෙක්නේ. එතකොට සමාජයට ඇහුවොත් විවිධ කතා කියයි. නමුත් මම අහන්නේ මම මගෙන් අහගන්නවා. මම ආදරය කරන කෙනා එයා කිව්වොත් මටත් පේනවා එයා දුක් විඳිනවා කියලා. එයා කිව්වොත් එයාව මරන්න කියලා මට මරන්න පුළුවන්. නීති හිරේ යන එක පැත්තක තියමු. ඒක ප්‍රශ්නේ පැත්තක තියමු. මානුස්සයෙක් විදියට මට හැඟීමක් විදියට මට ඒක කරන්න පුළුවන්ද? මම චිත්‍රපටිය මොකද්ද කියලා කියන්නේ ඔයගොල්ලන් චිත්‍රපටිය බලන්න. ඉතින් මට හිතෙනවා ඒක උත්තරයක් නැති ප්‍රශ්නයක්. උසාවියට උත්තරයක් තියෙයි. එහෙම නැත්නම් නීතියට උත්තරයක් තියෙයි. එහෙම නැත්නම් එළිය සමාජයේ සදාචාරයට උත්තරයක් තියෙයි. පෞද්ගලිකම දැන් අපි හිතමු උදාහරණයක් විදිහට අපි නිවුස් වලින් දකිනවා ලංකාවෙත් මෑත කාලෙත් දැක්කනේ. තරුණ ගෑනු ළමයෙකුට බබෙක් හම්බෙනවා. එයා ගිහිල්ලා ඒ බබාව ගංගේ දානවා හරි පාරේ දාලා යනවා හරි. අලුත ඉපදිච්ච මේ කොළුදුල් දරුවව. දැන් අපි හැමෝම සදාචාරාත්මකව මේකට විරුද්ධයි. හැබැයි අපි ඒක නිවුස් වලින් පෙන්නනවා, පත්තරවල ලියනවා. අපි හැමෝම විරුද්ධයි. යහු වුණොත් එයාට හිරේ යන්නත් වෙයි සමහර විට. එහෙම තියෙනවා. නමුත් අපි දන්නවද මේ මිනිස්යාගේ ජීවිතේ ප්‍රශ්න? අපි ඒ වගේ තත්ත්වයකට වැටුණොත් සමහර විට අපිත් ඕක කරයිද? අපි දන්නේ. ඒකට මට උත්තරයක් නැහැ. ඔය කියන සමාජ යථාර්ථය ඔය ඔබටත් උත්තර නැති ප්‍රශ්න සමාජයටම දෙන්නනේ හදන්නේ. එතකොට ඒක මිනිස්සු බැලුවේ නැත්තම් ඔබගේ උත්සාහය ව්‍යර්ථ වෙනව නේද? ඔව් ඉතින් මෙහෙම බැලුවේ නැහැ කියලා කියන්නේ මම කියන්නේ අර මේ නිර්මාණය කරද්දි තමයි මම ඔඩියන්ස් එක ගැන හිතන්නේ නැත්තේ. නිර්මාණය කරද්දි. නිර්මාණය පස්සේ. ඔව් ලියද්දි. ඊට පස්සේ අපි ඇත්තටම ගොඩක් මහන්සි වෙනවා. අපි ප්‍රචාරණ කටයුතු කරනවා. අපි සෑහෙන කාලයක් චිත්‍රපටි ඉදිරිගත කරන්න මහන්සි වෙනවා. ඒවයි මේ මිනිස්සුත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරනවා. එහෙම කරනවා. දැන් උදාහරණයක් විදිහට අපේ චිත්‍රපටිය බැලුවොත් දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටිය මම හිතන්නේ ලංකාවේ 15000ක් වගේ බැලුවා. සාමාන්‍ය ලංකාවේ චිත්‍රපටි බලන ඔඩියන්ස් එකක ගත්තොත් දැන් ප්‍රසන්න විතානගේ වගේ චිත්‍රපටියක් වුණත් මම හිතන්නේ සමහර චිත්‍රපටි ලක්ෂයක් විතර බැලුවා ප්‍රසන්නගේ. එහෙම නැත්නම් ප්‍රසන්න කියන්නේ කලාත්මක සිනමාකරුවෙක් නේ. අර ගොඩාක් මේ ජනප්‍රිය සිනමාකරුවෙක් නෙවෙයිනේ. සමහර චිත්‍රපටි ආගෙත් 50000යි 60000යි. ඒ වලට අපේ එක ගොඩක් අඩුයි. නමුත් මම සතුටු වෙනවා 15000ක් හරි බලපු එක සහ දැන් අපි ඉන්න ලෝකෙ හැටියට මම හොඳටම දන්නවා මේ චිත්‍රපටිය DVD මාධ්‍යයට ආවට පස්සේ YouTube එකට හරි කොහේ හරි ඉන්ටර්නෙට් එකට ආවට පස්සේ පහුවෙලා හරි තව පිරිසක් බලනවා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි ඒක. ඉතින් එහෙම දෙයක්. මොකද මේක මැතිවරණයක් නෙවෙයිනේ මේ මම දන්නේ නැහැ. සමහරට අපේ චිත්‍රපටි සත පහකට ගණන් ගන්න නැතුව ඉතිහාසයෙන් අයින් වෙලා යයිද දන්නේ නැහැ. සමහර විට අනාගතයේදී මිනිස්සු වඩා උනන්දුවෙන් බලයිද දන්නේ නැහැ. ඔබ සමාජයට කතා කරන කලාකරුවෙක් විදිහට මේ කලාවේ තිබෙන අර්බුදයක් තියෙනවා. ඒකට මේ රටේ අධ්‍යාපනය බලපන්නේ නැද්ද? අනිවාර්යෙන් බලපාන. ඒක කොයි වගේද ඔබ? ඔව් මම හිතන්නේ පළවෙනි මේක. මම දැන් උදාහරණයක් විදිහට ඔයා මගෙන් ඉස්සෙල්ලා හුවනේ අර ඉස්කෝල ගැන එහෙම මට මතකයි මම අශෝකේ ඉන්න කාලේ පාලිත කියලා ගුරුවරයෙක් හිටියා. එයා ෆ්‍රී පීරියඩ් වල අපි ගාවට එනවා. ඇවිල්ලා ළමයි කවුරු හරි වෙන ගුරුවරයෙක් ඇවිල්ලා නැත්නම් එයා ස්ටාෆ් රූම් එකේ ඉන්නවා අඩුයි. එයා ඇවිල්ලා පන්ති වල එයා සිංහල ගුරුවරයෙක්. බොහොම ඩෙමොක්‍රටික්. හරිම ප්‍රජාතන්ත්‍රවාදී. මේ අය කාට පිස්සුනට කට්ටිය පස්සටලා පිස්සුනට ආගන්න මේ කැමති කට්ටිය ඉස්සරහට ඉන්න අපි කවියක් ගැන කතා කරමු අර හිමේ කියලා. පාලිතස අපිට ඉතාලම දැන් මම මට මතකයි මම 9 වසරේ වගේ හිටියේ. විවිධ සංදේශ කාව්‍යවල මට දැන් මතකත් නෑ ඒවා. විවිධ සංදේශ කාව්‍යවල ඉතාලම ශෘංගාරාත්මක කවි. දැන් අපි මේ නව යෝන් වියේ ගැටවර වියේ ඉන්නේ. අපිට ගෑනු ළමයි පිළිබඳව එක හැඟීම් පහළ වෙනවා. අර හිමේ මේ මිනිස්සයා ඉතාමත්ම ශෘංගාරාත්මක කවි ගීත දැන් අපි මොකද දැන් එඩ්වර්ඩ් ජයකොඩිගේ මුව මුක්තා ලතා වගේ ගීත ඒවා අපිට කියලා දීලා මේකේ මෙන්න මෙහෙම මේ පොඩි ආතල් සීන් එකක් තියෙන කියලා. එහෙම කිව්වේ නෑ. ඒ වචනෙන් කිව්වේ නෑ. ඒ මිනිස්සයාගේ භාෂාවෙන් කියලා දුන්නා. එතකොට අර සම්මත රාමුවෙන් එහා හැම වෙලේම සදාචාරය වුණත් වෙන්න පුළුවන්. දෙයක් දෙන්න පුළුවන් පොහොසත් ගුරුවරයෙක් හිටියා. ඉතින් මම නැහැම කියන්නේ නැහැ. මම කියන්නේ ලංකාවේ දැන් ඇත්තෙම නැහැ කියලා. මම හිතන්නේ ඊටාම ඛේදජනකයි. දැන් උදාහරණයක් විදිහට මගේ දුවෙක් ඉන්නවා. මම විවාහ වෙලා නැහැ. මගේ අයියාගේ දුව ඉන්නවා. එයාට මේ යම් විෂයක් උගන්වන ගුරුවරියක් මේ කලාව සම්බන්ධව එයා දන්නේ නැහැ ලංකාවේ රාවේ කියලා පත්තරයක් තියෙනවා කියලා. ගුරුතුමිය දන්නේ නැහැ. ගුරුතුමිය දන්නේ නැහැ. මොන හරි දෙයකට ලිව්වම රාවේ කියලා පත්තරයක් තියෙනවා. ඒ වගේ අත්දැකීම් දෙක තුනක් මේ ලංකාවේ ප්‍රධාන පෙරේ ඉස්කෝලේක. මම හිතන්නේ ගුරුවරියට බැන්න වැඩකුත් නැහැ. එතකොට මුළු සමාජයේම තියෙන මම අර එකයි කිව්වේ කොමන් සෙන්ස් වල ඉඳලා සාමාන්‍ය දැනීමේ ඉඳලාම අර වඩා දෙයක් කියලා කියන්නේ. හැම වෙලෙම මෝදෑන් කියලා. දැන් අපිට මම ඔයාව හම්බෙන්න එනවා. ඔයා නිනේ දෙකේ. ඔයාට ඉතින් ඕන්න නිකන් ප්‍රශ්න ටිකක් අහලා යන්න පුළුවන්. මට හම්බ වෙනවා අපි හිතමු
ප්‍රමකීර්ති වගේ නිවේදක හිතන්නකෝ වඩා අදටත් ගත්තත් මොන විවේචන තිබ්බත් අපි හිතමු චන්දන සූර්ය බණ්ඩාර ගමුකෝ චන්දන අපි හිතමු ලක්ෂපති වගේ වැඩසටහනක් කරනකොට එයාට අර එනවා වෙන්න පුළුවන් නමුත් මට තේරෙනවා කතා කරනකොට යම් වඩා දෙයක් තාමත් තියෙනවා එයාගේ මම දැන් නිවේදකයෙක් විදිහට එයාට තියෙනවා යම් පෞරුෂයක් ඒ වගේ නිවේදකයෝ කීප දෙනෙක් ඉන්නවා හරිම අඩුයි දැන් හැබැයි හරිම අඩුයි මම හිතනවා අන්නේ වඩා දෙය කියන එක අපිට හම්බ වෙන්නේ නැහැ අධ්‍යාපනයේ ලංකාවේ අපිට ජීවත් වෙන්න ආස හිතෙන්න ඕනේ සම්මත අර ඉගෙන ගන්න ළමයි වාත වෙලානේ එක්සෑම් ලියන්න ඕනේ අර එහෙමයි කියලා. එහෙම නෙමෙයි. ඉගෙන ගන්නවා කියන එකට ඩිසයර් එකක් ඇති වෙන්න. ඒක ජීවිතයට සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන් ගුරුවරු හින්දා තමයි මම හිතන්නේ අපි වෙනස් ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යය තත්ත්වය. තාම කේද ජනකයි. තාම කේද ජනකයි. ඊට හේතුව. ඒකට මෙහෙමයි හේතුවක් කියලා නම් කියන්න බෑ. මම හිතනවා යම් තරමකට. ඔබ හඳුනාගත්ත විදිහ. ඔව්. උදාහරණයක් විදිහට මම උගන්වන ෆැකල්ටිස් ගැන මම කියන්නම්කෝ. මම උගන්වන ෆැකල්ටිස් වල ගත්තොත් මම හිතනවා විශේෂයෙන් මම මාව අයිති වෙන්නේ මානව ශාස්ත්‍ර කියන පුළුල් ෆැකල්ටිස් වලට. ඒක ඇතුළෙත් කලාව එහෙම අපි හිතමු රංග කලාව හරි එහෙම නැත්නම් පර්ෆෝමින් ආර්ට්ස් ඩිපාර්ට්මන්ට් එක හරි ඒ වගේනේ අපි අයිති වෙන්නේ මම විශේෂයෙන් මම ශ්‍රීපාල විශ්වවිද්‍යාලයට උගන්වනවා. ඒ විශ්වවිද්‍යාල විතරක් ගැටලුවක් නෙමෙයි මේක. මුළු විශ්වවිද්‍යාල පද්ධතියම. මම හිතනවා විශේෂයෙන් කලා විෂයන් වලට අදාළව ගත්තම මේකට වෙළඳපළක් නැහැ සහ ඉල්ලුමක් නැහැ ලංකාවේ. කල්චරල් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ අපි සංස්කෘතික වෙළඳපළ කියන එක ගත්තාම මේකේ එකම තියෙන ඉඩවල් මට පේන විදිහට දෙකයි තියෙන්නේ. ඒ තමයි මේ වගේ රූපවාහිනී නාලිකා සහ ඇඩ්වර්ටයිසිං ඒජන්සිස්. ওই දෙක විතරයි මාකට් දෙකක් විදිහට තියෙන්නේ. ඉතින් ඒක හින්දා අර ළමයි එනකොටත් පෙරිලා යම් කිසි විදිහක දුර්වලයි කියලා මම කියන්නේ. යම් විශාල අර්බුදකාරී මේකක් තමයි හම්බ වෙන්නේ මේ මුළු ෆැකල්ටි එකටම. මේ මුළු පද්ධතියටම. ඒතර ඒගොල්ලන්ට අරමුණුකුත් නැහැ. දැන් ඇත්තට මේ ළමයිත් අසරණයිනේ. ඒගොල්ලන් අපිටම මම උගන්වනවා ආසියානු සිනමාව පැය 30ක් විශ්වවිද්‍යාලේ. ලෝක සිනමාව පැය 30ක්. ඉතා වටිනවනේ ඒ මොඩියුල් එක. දැන් මට ඒ ළමයා මගෙන් ඇහුවොත් සර් ආසියානු සිනමාව ඉගෙනගෙන මට මොකද්ද කරන්න පුළුවන් කිව්වොත් මටත් උත්තරයක් නැහැ. ඒ ළමයා ඇහුවොත් සර් ඔයා චිත්‍රපටි කරන්න පටන් ගත්තේ මොන අවුරුද්දේද? වයස? මං කියනවා දරුවෝ 15 වෙදී. සර් දැන් වයස කීයද? 38යි. චිත්‍රපටි කීයක් එම කරලා තියෙනවද? මම එකයි යකෝ කරලා තියෙන්නේ. ඔය වගේ පොරියලක් කන්න කියලාද අපිටත් කියන්නේ කිව්වොත් මට කියන්න බෑනේ මං වෙටිච අමාරු ළමයට වැටෙන්න කියලා. මට බල කරන්න බෑ ළමයි චිත්‍රපටි කියලා කාලා බීලා ඉන්න ඕනේ නේ. ඒතකොට ලංකාවේ කල්චරල් ඉන්ඩස්ට්‍රි කියන එකම විශාල පිරිහීමක තියෙන. ඒතකොට මේ සම්මත ධනවාදයේ ඇතුලේ විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන්නේ ළමෙක් මේ රසාවක් හොයාගෙනනේ. ඒතකොට ඒ රසාවට අවස්ථාවක් නැහැ. ලංකාවේ ඒක විශ්වවිද්‍යාල පද්ධතිය විතරක් නෙමෙයි. ලංකාවේ මුළු සංස්කෘතික අපි ඒකට කියමු තියඩෝ ඇදෝනෝගේ භාෂාවෙන් කිව්වොත් ලංකාවේ සංස්කෘතික කර්මාන්තයේම තියෙන ගැටලුවක්. ඒක විශ්වවිද්‍යාල විතරක් ගැටලුවක් නෙමෙයි. ඒක මේ පවත්න සිස්ටම් එකේ තියෙන සමස්ත අර්බුදයක් ලංකාවේ කල්චර් කියන එක ඉන්ඩස්ට්‍රි එකක් වෙලා නැහැ තාම. සංස්කෘතිය කර්මාන්තයක් වෙලා නැහැ. කෑලි වෙලද පොළවල් වෙලා තියෙනවා මම හර කිව්වා වගේ ඇඩ්වර්ටයිසිං සහ ටෙලිවිෂන් වල. සිනමාව ගත්තොත් සිනමාවේ වෘත්තීමය වශයෙන් සිනමාවෙන් විතරක් සල්ලි හම්බ කරලා ජීවත් වෙන මිනිස්සු ගත්තොත් මම හිතන්නේ දෙතුන් දෙනා ඉන්නේ. උදේකාන්ත සෝමරත්න ඔහොම නම් දෙක තුනයි කියන්න පුළුවන්. නිලියෝ ගත්තොත් සිනමා චාර්ප ශිල්පීන් ගත්ත සංස්කරණ ශිල්පීන් ඒගොල්ලෝ සිනමාවෙන් නෙමෙයි කාලා බීලා ජීවත් වෙන්නේ. චිත්‍රපටි කරාට ඒගොල්ලන් ඇඩ්වර්ටයිසිං කරනවා ටෙලිවිෂන් වගේ. ඒ කියන්නේ තාම ලංකාවේ සිනමාව වෘත්තීය මට්ටමේ නැහැ කියලාද කියන්නේ? කිසිසේත්ම නැහැ. වෘත්තීය මට්ටමේ ශිල්පීන් ඉන්නවා. දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒ තමන් හිටියයි කියලා වැඩක් නැහැ නේ. කර්මාන්තයක් විදිහට වෘත්තීය වෙලා නැහැ. වෘත්තීය වෙලා කියන්නේ අරගෙන නේද? ඒ කියන්නේ මට එකෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන්. මට තිර රචකෙක් විදිහට තිර රචන අපිටත් ඒකනේ වෙලා තියෙන්නේ. මම උගන්වන්නත් යනවා. තිර රචනාත් ලියනවා. මම නම් බොහොම අල්පේචිතව මේ පොඩියට ජීවත් වෙන්නේ. නමුත් මගේ පරම්පරාවේ මම ගොඩක් අය දැක්කා මට අනුව නම් ඒගොල්ලන් විනාශ වෙලා. ඇඩ්වර්ටයිසිං වලට ගිහිල්ලා ටෙලිවිෂන් channel වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ තිබ්බ යම් සාරාර්ථයක් ඒගොල්ලන් විනාශ කරගෙන තියෙනවා. ඒ කියන්නේ භූපතිනලින් කියලා කියන්නේ මේන්ටේන් කරන චරිතයක් නෙවෙයි. අවමෙන් මේන්ටේන් කරගෙන ඉන්න මොනවා කරන්නද මේ TVS බයික් එකක ගිහිල්ලා මේ ෂේප් එකේ මේවා වුණත් මේ පොඩි සතපහකට වඩා වටිනා නැති දේවල්. ඉතින් මම හිතාමතාම මගේ පරිභෝජන ජීවිතේ මම අවම කරගෙන පොතක් බලන්න චිත්‍රපටියක් බලන්න වෙලාව ඉතුරු කරගන්න ඕනේ. හින්දා මම සල්ලි හම්බ කරන එක තාම අඩු කරගෙන තියෙනවා. ඉතින් මේක මට කාටවත් යෝජනා කරන්න බෑ. ඒතකොට මිනිස්සු කාලා බීලා කසාදයක් බැඳලා ළමයි හම්බුනාම ඊටාම අපි කරදර නැති වයිෆ් කෙනෙක් හම්බුණා. ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී හස්බන්ඩ් කෙනෙක් හම්බුණා. සීමා වෙනවා. ධර්මාදයේ මේ ජීවත් වෙන යුගයේ විශේෂයෙන් ලංකාව ඇතුලේ පරිභෝජන ජීවිතය කියන එක ඉතා අසීරුයි. කොරෝනා වගේ කාලයක හොඳටම අසීරුයි. ඉතින් එතකොට මිනිහෙක් ෆුල් ටයිම් කලාව කරන්න. කලාව ප්‍රොෆෙෂනල් වෘත්ති වශයෙන් දැන් අපි කලින් කිව්වනේ කල්චර් කියලා කියන්නේ වගා නොකරන වෙලාවට කරන එක කියලා. දැන් එහෙම නෙවෙයිනේ මම හිතන්නේ අවුරුදු දැන් සියවස් කීපයක් තිස්සේ කලාව කියන එක වෘත්තිමය වශයෙන් කරනවා ලෝකෙ වටේම. ඒක ප්‍රොෆෙෂන් එක තමන්ගේ. ඒතර ඒකට විශාල කාලයක් යොදවලා ශ්‍රමයක් යොදවලා කරන්න ඕනේ. ලංකාවේ ඒක කරන්න බෑ. චිත්‍ර ශිල්පියෙකුට පුළුවන්ද? බෑ.
මිලියකට උනක් පුළුවන් නළුවෙකුට අපිතුම දැන් ඔය හේමල් රණසිංහ වගේ නළුවෙක් ගන්නකො එයා ඉතාම අඩුවෙන් එන්නේ වෙළඳ දැන්වීම් වලට. එයා ටෙලිනාට්‍ය වල දකින්නේ නැහැ. අපි කල්පනා කරනවා දැන් ජීවත් වෙන්නේ කොහොමද කියලා. භූපති නලි මේ ගෙවිච්ච මිනිත්තු 60 ගැන ඔබේ අදහස. ඔව් ඇත්තටම මේ මට මතකත් නෑ මම මැද මොනවද මුල මොනවා කිව්වද කියලා. ගෙදර ගිහිල්ලා බලලා මිනිත්තු 60 මම පොරොන්දු වෙනවා මට මැසේජ් එකක් දාන්න මම මොකද හිතන්නේ කියලා.